ඔව් ආදරණීය දරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම 10 වන ඒකකයට අදාළව විභාග ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාවය හොඳින් විශ්ලේෂණය කරමින් ඊට අමතරව පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඒ පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාවයට සමගාමීව ලකුණු ලබා දෙන්නේ කොහොමද කියලා පුළුල් විශ්ලේෂණයක් කරා. එතනින් නොනවති ප්‍රශ්නයක් හඳුනගන්න, ඒ ප්‍රශ්නේ විනිවිද භාවයෙන් දකින්න, ඒකට නිවැරදිව පිළිතුරු ගොනු කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම කරා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබට විභාගෙට පිළිතුරු ලියන්න අවශ්‍ය පිළිතුරු ලිවීමේ කලාව නැත්නම් තාක්ෂණය පිළිබඳ දැන් සෑහෙන අවබෝධයක් අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා. ඒක කිසිම සැකයක් නැහැ. අපි අද පරිච්ඡේදයෙන් 2014 සිට 2021 දක්වා විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අර වගේම පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙමින්. මුලින්ම 2014 විභාග ප්‍රශ්නයක් 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 වශයෙන් ලැබිච්ච ප්‍රශ්නේ. මේක තනිකර ෆුල් ක්වෙස්චන් එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ලකුණු කියලා ලැබෙනවද? 4ක් ලැබෙන්න ඕනේ. 4ක් ලැබෙන්න ඕනේ. එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීමේදී දුම්රිය හා මහා මාර්ග ප්‍රවාහනය යොදා ගැනීම මගින් ඇතිවිය හැකි වාසි අවාසි සංසන්දනය කරන්න. අපි මේක ප්‍රශ්න දැන් මේකේ එකම ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවනේ. අපි දෙක වෙනම ගන්න පුළුවන්. අපි මුලින් ගන්න දුම්රිය. ප්‍රශ්නේ අහන්නේ මුලින්ම දුම්රියනේ. දුම්රිය කියලා අපි හෙඩින් එකක් දාලා වම් අත පැත්තේ අපි වාසි ගුණ කරනවා, අනිත් පැත්තේ අවාසි ගුණ කරනවා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක දැන් මේ එකම ප්‍රශ්නේ මේ අහන්නේ. දැන් කවදාකවත් මේකේ වාසි 4ක් ඉල්ලන්නේ නැහැ අපි. ඒතකොට මේකේ වාසි 4යි, මේකේ වාසි 4යි, කරුණු 8යි. ඊට පස්සේ මහා මාර්ගවලත් වාසි 4යි, අවාසි 8 කරුණු 16ක්. කවදාකවත් ඉල්ලන්න බෑ වෙන්නේ. එහෙම ඉල්ලන්නේ නැහැ. දැන් මේක විතරක් ඇහුවනම්, දුම්රිය ප්‍රවාහණය විතරක් ඇහුවනම් 4 අපේක්ෂා කරන්න තිබුණා. 4ම ලියන්න වෙන එහෙමනම්. මේක ලියන්නේ දෙක බැගින් පමණයි. දුම්රිය වලට වාසි 2යි, අවාසි 2යි. මහා මාර්ග සඳහා වාසි 2යි, අවාසි 2යි. පැහැදිලිනේ? මුලින්ම වාසි. එකක් තමයි ආරක්ෂාකාරී. දුම්රියෙන් එළවලු සහ පළතුරු ප්‍රවාහනය කිරීම ආරක්ෂාකාරී. දුම්රිය ස්ථානට අපි බාර දුන්නම, ගුඩ් ෂෙඩ් එකට බාර දුන්නම අනිවාර්යයෙන්ම දුම්රියට පැටවෙනවා. ඒ අතරමඟදී මාරු කරන්න දුම්රිය නවත්තන්නේ මුකුත් වෙන්නේ නැහැ. ආරක්ෂාකාරී. අනික ගාස්තු අඩුයි. ඒ නිසා ප්‍රවාහන පිරිවැය ඉතිරි වෙනවා. ප්‍රවාහන පිරිවැය අඩුයි. නැත්තම් දැන් අපි තුමු දැන් මේක ගුවන් යානකින් ගෙනාවා කියලා. මොකද වෙන්නේ? එළවලු කිලෝ එකක් වේ රුපියල් 10000ක් විතරනේ. ඒ නිසා මේක එහෙම වෙන්නේ නැහැ. අනික අවශ්‍ය ලෙස ඇසුරුම් යොදාගත හැකි වීම. දුම්රියෙන් ප්‍රවාහනය කරන ඉඩකඩ තියෙනවානේ. ඒ ඉඩකඩ අනුව අපිට ඕන විදිහට ඇසුරුම් පාවිච්චි කරන්න පුළුවන්. ඇසුරුම් ටිකක් විශාල වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් වෑන් රථ මගින් කුඩා අර බට්ට රථ මගින් ප්‍රවාහනය කරොත් මොකද වෙන්නේ? ඇසුරුම පුළුවන් තරම් කුඩා කරගන්නවා. කුඩා කරගත්තේ නැත්නම් වැඩි ප්‍රමාණයක් එකවර මේ ප්‍රවාහනය කරන්න බැරි වෙනවා. දුම්රියට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපිට අවශ්‍යතාවය මත ඒ මොනවද එළවලු සහ පළතුරු වල අවශ්‍යතාවය මත අපිට ඇසුරුම යොදා ගන්න පුළුවන්. ඊළඟට විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පුළුවන් එකවර. ඒක තමයි වාසි. අවාසිත් තියෙනවා. එකක් තමයි දිවයින පුරා ව්‍යාප්තව නැහැ. දිවයින පුරා ව්‍යාප්තව නැති නිසා එළවලු සහ පළතුරු සෑම තැනකටම ප්‍රවාහනය කරන්න යොදා ගන්න බෑ. දැන් මේ ප්‍රශ්නය තුල හයිලයිට් කරලා නැහැ. එළවලු සහ පළතුරු යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා කියන එක හයිලයිට් කරලා නැහැ, සඳහන් කරලා නැහැ. නමුත් අපිට පොදුවේ විවෘතව කියන්න පුළුවන් දුම්රිය මාර්ග සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වෙලා නැහැ. ඒ නිසාම දිවයින පුරා අපිට කැමැති තැනකට අපට අවශ්‍ය තැනකට ප්‍රවාහනය කිරීම හැකියාවක් නැහැ. දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ සක්‍රිය වන ස්ථානයකදී පමණක් මේක පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ගමනාන්තය දක්වා යොදාගත නොහැකි වීම. ගමනාන්තය දක්වාම යොදා ගන්න බෑ. දුම්රිය ස්ථානයක් දක්වා විතරක් ගේන්න පුළුවන්. එතෙන් සිට තවත් කිලෝමීටර් 5ක් 10ක් 12ක් 20ක් ගියත් අපි මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් දරන්නම වෙනවා. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් දරන්නම වෙනවා. ඒක අවාසියක්. ද්විත්ව ප්‍රවාහන පිරිවැය දරනවා කියන්නේ ප්‍රවාහන පිරිවැය වැඩි වෙලා
බහන්ඩුවල මිල වැඩි වෙන බලපෑමක් වෙනවා. මිල වැඩි වුණාම ඉල්ලුම අඩු වෙනවා. ඒකෙන් විකුණුම් සහ ලාභ අඩු වෙන්න පුළුවන්. ඊළඟට ඕනෑම විටක යොදාගත හැකි වීම. අපිට දුම්රිය ඒ කියන්නේ සුලභතාවය කියන එක නෑනේ. දවසේ පැය 24 පුරා ඕනෑම පැයකදී අපිට යොදා ගන්න බෑ. දුම්රිය කාලසටහන් මත ධාවනය වෙනවා. ඒ ධාවනය වෙන වෙලාවක් තුලදී පමණයි දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහණය කරන්න පුළුවන්. ඒකත් අවාසියයි. දැන් මහා මාර්ග අපිට ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. රාත්‍රී කාලයේ අපිට එළවලු සහ පිතුම් පළතුරු බණ්ඩාරවල සිට කොළඹට ගේනවා කියලා. රාත්‍රී කාලයේ ගෙනීම පහසු නම් අපිට රාත්‍රී කාලේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ප්‍රමාද වීම නිසා අපතේ යම් වැඩි වීම. සමහර දුම්රියෙත් යම් යම් ප්‍රමාද වීම ඇති වෙනවා. සමහරට කොළඹ කොටුවෙන් ආරම්භ කරන දුම්රියක් නම් සමහර පැය දෙකක් විතර ප්‍රමාද වෙන අවස්ථා තියෙනවා. තේරුණාද? අපි අතරමඟ මොන හරි දුම්රිය මාර්ගයේ අපි හිතමු මොන හරි දෝෂයක් නැහැ ඒක අලුත් වැඩියා කරගන්න තවත් පැයක් හමාරක්. ඒ වගේ වුණොත් මොකද වෙන්නේ? සමහරට මේව නැස්ස වෙන්නත් බලපෑමක් වෙන්න පුළුවන්. ඔය දෙපැත්තම තියෙනවා. ඊළඟට අපි බලමු. ඒතර ඒකට කරුණු දෙකකට ලකුණු භාගය බෙගින් ලකුණු එකක් ලැබෙනවා. කරුණු දෙකකට. ඒ කියන්නේ අවාසි වලට ලැබෙනවා ලකුණු භාගය බෙගින් ලකුණු එකක්. වාසි වලට ලැබෙනවා ලකුණු භාගය බෙගින් ලකුණු එකක්. පැහැදිලිනේ? ඊළඟට මහා මාර්ගවල අර වගේම වාසිය වාසි. අර වගේම ලියන දෙක බැගින්. වාසි තමයි රට පුරා ව්‍යාප්තව තිබීම. අර දුම්රියේ තියෙන අවාසිය මේකේ නැහැ. අපිට ඕනෑම ස්ථානයකට එළවලු සහ පළතුරු ගෙන්වා ගන්න මේ මහා මාර්ග ප්‍රවාහණය පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන වාසිය. ඊළඟට අවශ්‍යතාව අනුව මාධ්‍ය තෝරාගත හැකි වීම. අපිට එළවලු සහ පළතුරු ටිකක් නම් ප්‍රවාහණය කරන්න තියෙන්නේ කුඩා ප්‍රමාණයේ වාහනයක්. වෑන් රථයක් වෙන්න පුළුවන්, බට්ට රථයක් වෙන්න පුළුවන්. ටිකක් වැඩිපුර ගේන්න තියෙනවා ඊට වඩා මධ්‍යම පරිමාණයේ ලොරියක් වෙන්න පුළුවන්. තවත් විශාල ප්‍රමාණයක් නම් විශාල ලොරියක් වෙන්න පුළුවන්. ලොරි වල තියෙන එක එක ප්‍රමාණ ඒ වගේ අවශ්‍යතාවය මත අපිට මාධ්‍ය තෝරගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු මේ එළවලු සහ පළතුරු නැවුම් මට්ටමෙම ගේන්න ඕන නම් සමහරට සීතාගාර නැත්නම් වායු සමනය කළ වාහනයක් හෝ සීතාගාරයක් සහිත වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි කිව්වේ අවශ්‍යතාවය අනුව මාධ්‍ය තෝරගන්න පුළුවන්. දුම්රිය එහෙම නැහැනේ. දුම්රියේ කාගෝ කම්පාර්ට්මන්ට්නේ බහණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි බොහෝලාට ඒකාකාරයි. එහෙම අපිට වෙනස් කියලා උදාගන්න බෑ. අනික සුලභතාව. අපිට ඕනෑම වෙලාවක දවසේ පැය 24 ඕනෑම වෙලාවක අපිට මේ ප්‍රවාහන මාධ්‍ය යොදාගෙන එළවලු සහ පළතුරු ප්‍රවාහනය කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට මාධ්‍ය යොදාගන්න පුළුවන්. දුම්රිය බෑ. මතකයිනේ? ඊළඟට පුද්ගලික මාධ්‍යයක් යොදාගත හැකි වීම. අපිට අපසතු පුද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ප්‍රවාහන පිරිවැය තවත් අඩු කරගන්න පුළුවන්. දැන් අපේම වාහනයකින් ප්‍රවාහනය කරද්දී අපිට තියෙන්නේ ඒ කියන්නේ ප්‍රවාහනෙන් ලාභයක් උපයන්න බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඉන්ධන වියදම වාහනේ වේස්ටේජ් වියදමට විතරක් අපි පුළුවන් කොස්ට් එක හදන්න. තේරෙනවද? දැන් බාහිරින් ප්‍රවාහන මාධ්‍යයක් අපි කුලියට ගත්තොත් ලාභිකුත් එකතු වෙනවනේ. ඒ නිසා අපේම මාධ්‍යකින් උදාගත්තොත් අපිට පුළුවන් ප්‍රවාහන පිරිවැය අඩු කරගන්න. ඊළඟට පළතුරු අලෙවි අතරමඟ කළ හැකි. යන තවත් වාසියක්. දැන් දුම්රියෙන් පළතුරු එළවලු ගෙනාවොත් අතරමඟ විකුණන්න පුළුවන්ද? දුම්රිය රීදුරාට එන්ජින් ඩ්‍රයිවර්ට කියන්න පුළුවන්ද මෙන්න මේ අසවල් ගම හරිය පොඩ්ඩක් නවත්තන්න අපිට මේව ටික විකුණන්න. එහෙම කරන්න බෑනේ. ඒක විලුවක් වෙනවනේ. නමුත් මහා මාර්ගවල පුළුවන්. අපිට හිතෙනවා නම් ජනාකින්තනක් සමහරට දුර ගමන් යන රථ වාහන විවේක ගන්න, තේ බොන්න, කෑම කන්න නවත්තන මහමග තියෙන හෝටලයක් වගේ තැනක අපි නතර කරොත් සමහරට අලුත් එළවලු, අලුත් පළතුරු බොහොම පහසුවෙන් විකුණ ගන්න පුළුවන්. ඒ වගේ අතරමඟ නතර කර තමන් කැමති තැනක, තමන්ට ගැළපෙන තැනක, විකිණිය හැකි තැනක නතර කර අලුයි කරගන්න පුළුවන්. ඒ වාසිය දුම්රියේ නෑ. ඒ වාසි තිබුණා වුණත් අවාසිත් තියෙනවා. ඒ තමයි විශාල තොග ප්‍රවාහනයට අපහසුයි. දුම්රියෙන් විශාල තොගයක් ගේන්න පුළුවන්. දැන් දුම්රියේ කාගෝ කම්පාර්ට්මන්ට් එක කියන්නේ බහණ්ඩ ප්‍රවාහන මැදිරියක ගේන ලෝඩ් එක සමහර ලොරි 3ක විතර ලෝඩ් එකක්. නේ ලොරි 3ක විතර ලෝඩ් එක එකවර ගේන්න පුළුවන්. ඒ වගේ ඒකේ මොකද වෙන්නේ?
බහන්ඩ ඒකක ප්‍රවාහන පිරිව අඩු කරගන්න පුළුවන්කම ලැබෙන දුම්රියේදී. මේක බෑ. මේක අනිවාර්යෙන් විශාල තෝගයක් ප්‍රවාහනය කරන්න බෑ. ඒ නිසා මුළු ප්‍රවාහන වියදම ඒ ගෙනාපු ඒකක ප්‍රමාණයෙන් බෙදුම ඒකක ප්‍රවාහන පිරිවේ අනිවාර්යෙන් වැඩි වෙනවා. අවාසිය. ඊළඟට ප්‍රමාද වීම. දැන් දුම්රිය නම් අඩු ගානේ කාලසටහනක් අනුව ධාවන වෙනවා කියන්නකෝ. නිතරම දුම්රිය රීදුරාට සිදු වෙනවා. තමන් ඒ ටයිම් ටේබල් එක කාලසටහන අනුවම ධාවනය කරන්න. අතරමඟ මාර්ගයේ මොන හරි අලුත් දෙයක් කටයුත්තක් හදිසි තත්වයක් තිබුණොත් හැරෙන්න ඒ ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මහා මාර්ගවල එහෙම එකක් නැහැ. ඒ නිසා මහා මාර්ගවල රීදුරාට වෙහෙස දැනුත් එයා ටිකක් අයින් කරලා විවේකයක් ගන්නවා. තේ එකක් බොන්න ඕන නම් එයා තේ එකක් බොනවා. තේරෙනවද? ඒ නිසා අනික දුම්රිය මාර්ගයේ ට්‍රැෆික් එකක් කියලා එකක් නැහැනේ. දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවාහන තදබදයක් නැහැ. මහා මාර්ගවල සෑම ජනාකිර නගරයක් හෝ නගර ආශ්‍රිතවම අනිවාර්යයෙන්ම මාර්ග තදබදේ තියෙනවා. ඒ නිසා ප්‍රමාද වීම සාපේක්ෂව අනිවාර්යෙන් මේකේ වැඩි දුම්රියට වඩා. ඊළඟට ඇසුරුම් ප්‍රමිති නොමැති වීම. මහා මාර්ග ප්‍රවාහනේ ඇසුරුම් සඳහා ප්‍රමිතිත් නැහැ. ප්‍රමිති තිබුණත් භාවිතා වෙන්නේත් නැහැ. ඒකත් අවාසියක්. ඒ නිසාම එළවලු හා පළතුරු වලට විය හැකි හානිය ඩැමේජ් එක වැඩි වෙන්න පුළුවන්. ඒවා තැම්බෙන්න පුළුවන්. නශ්‍ය වෙන්න පුළුවන් එකකට තේරෙනවා. දැන් සමහර මොනවා හරි පෙට්ටියක දාලා එළවලු ගෙනවත් මොකද වෙන්නේ? තැම්බෙනවනේ. ඒ නිසා එළවලුට තියෙනවා අර හුලං එන වාතය ගමන් කරන අර කොටු තියෙන දැල් තියෙන ඒ වගේ විශේෂිත ඇසුරුම් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒවට නිශ්චිත ප්‍රමිතියක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආරක්ෂාකාරීව ප්‍රවාහනය කරගන්නවා කියන එක සමහරට සිහිනයක් වෙන්න පුළුවන්. ඊළඟට අනතුරු බහුල වීම ඒ වගේම මාර්ග තදබදේ. අනිවාර්යයෙන්ම නිතර මාර්ග අනතුරු සිදු වෙනවා. ඒ නිසා මාර්ග බ්ලොක් වෙනවා. ප්‍රවාහන තදබදයක් ඇති වෙනවා. ඒ නිසා එළවලු සහ පළතුරු ප්‍රවාහනයේදී සමහරට වැඩි කාලයක් නාස්ති වෙන්න පුළුවන්. ඊළඟට අපතේ යෑම් වැඩි. දුම්රියෙන් ගේනකොට අපතේ යෑම් අඩුයි. දැන් මේ මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යමෙන් ගේනකොට අපතේ යෑම් වැඩි. අනිවාර්යයෙන්ම එළවලු එක පිට එක අඩු කරන්න වෙනවා. එළවලු තොග. මොකද වෙන්නේ? යට තියෙන එළවලු තැලෙනවා. අපතේ ඒවා අනිවාර්යයෙන් අපතේ යනවා. තැම්බෙනවා. වැලිමඩ ඉඳන් කොළඹට ගෙනාව කියලා හිතන්නකෝ. කොළඹට එනකොට යට අඩු කරපුව තැම්බිලා තියෙනවා. ඒවා අනිවාර්යයෙන් විසි කරන්න ඒවා අලුවි කරන්න බෑ. දුම්රියදී ඒක වෙන්නේ ඉඩකඩ වැඩිනේ. ඒ නිසා එක පිටේ අඩු කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බහණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරිය එක විශාල ඉඩක් තියෙනවනේ. ඒ නිසා අර එක පිටේ අඩු කරලා යට ඒව තැලිලා ඒව අපතයාම් වශයෙන් අයින් කරන්න තියෙන සම්භාවිතය අඩුයි. මේකේ වැඩි. මෙන්න මේ වගේ වාසි දෙකකට ලකුණු භාගයකින් ලකුණු 1යි අවාසි දෙකකට ලකුණු භාගයකින් ලකුණු 1ක් මේකෙදි ලබාගෙන පුළුවන්කම ලැබෙනවා. මේ වගේ ප්‍රශ්නයක මම කියන ඔබ දෙන සියලුම ලකුණු ගන්න එකක්වත් අඩු කරගන්න එපා. මොකද මේවා සාමාන්‍ය න්‍යායාත්මක දැනුම අවශ්‍ය වෙන්නේ 10% මේක ලියන්න. 90%ක්ම ප්‍රායෝගික දැනුම. ඒක ප්‍රායෝගික මේ වගේ උදාහරණයක් මවාගෙන ලියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2015 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. අධිවේගී මාර්ග පද්ධති සංවර්ධනය තුළින් ව්‍යාපාරංශයේ ඇති විය හැකි විවිධ වෙනස්කම් මොනවාද පැහැදිලි කරන්න. අපි එකපාරක් කතා කරා මතකනේ අධිවේගී මාර්ග නිසා ව්‍යාපාරවල ඇති වෙච්ච දියුණුව. මේ අහන්නේ දියුණුවේ වෙනස්කම්. මේ අහන්නේ දියුණුව නෙවෙයි වෙනස්කම්. අධිවේගී මාර්ග පද්ධති සංවර්ධනය තුළින් ව්‍යාපාරංශයේ ඇති විය හැකි විවිධ වෙනස්කම් මොනවාදයි පැහැදිලි කරන්න. පළවෙනි එක තමයි ව්‍යාපාරවල කාර්යක්ෂමතාවයේ වැඩිවීම. හෝ එහෙම නැත්නම් කලට වේලාවට බහන් ලබාගත හැකි වීම. අධිවේගී මාර්ග නිසා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂම අමුද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයක් නම් අමුද්‍රව්‍ය ඈත ප්‍රදේශයේ සිට වුවත් කල් ඇතුව ගෙන්ව ගන්න පුළුවන්. ඒ නිසා නිෂ්පාදන කටයුතු වේගයෙන් සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය ඉහළ යනවා කියන්නේ. එහෙම නැත්නම් නිමි භාණ්ඩ වෙළඳ පොළට අවශ්‍ය වෙලාවට ඉක්මනින් ප්‍රවාහනය කරන්න පුළුවන්. එහෙනම් වෙළඳ පොළට ඉක්මනින්ම ප්‍රවාහනය වෙන තරමට තමයි භාණ්ඩ ඉක්මනටම අලෙවි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් ඒකත් කාර්යක්ෂමතාවේම කොටසක්. ඊළඟට වෙළඳ පොළ සීමාවන් පුළුල් වීම. වෙළඳ පොළ සීමාවන් පුළුල් වීම. දැන් අධිවේගී මාර්ග නොමැතිනම් අපි වෙළඳ පොළ එක්තරා පටු ප්‍රදේශයකට සීමා වෙනවා.
අපිට ඒ කියන්නේ සෑම ප්‍රදේශෙකම අධිවේගී මාර්ග නැහැ. එහෙනම් සෑම ප්‍රදේශයකම ප්‍රධාන පුළුල් මාර්ග නැහැ. පටු මාර්ග තියෙනේ. පටු මාර්ගවල වාහන ධාවනය කරන්න අපහසුයි. වැඩි ප්‍රවාහන පිරිවැයක් යනවා. ඒ නිසා අපි ඈත පළාත් වලට පටු මාර්ග ඔස්සේ ලොකු වියදමක් දරලා බහන්න ප්‍රවාහනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මෙතනදී අධිවේගී මාර්ග නිසා අපිට පුළුවන්කම ලැබෙනවා බොහොම පහසුවෙන් ඈත ප්‍රදේශ දක්වා බහන්න අලෙවි කරන්න. නැත්නම් ඈත ප්‍රදේශවල නියෝජිතයන්පත් කරගෙන තොගවෙළඳුන් හඳුනාගෙන ඒගොල්ලන්ට බහන්න යවන්න පුළුවන්. ඒගොල්ලෝ මගින් ඊට පස්සේ තවත් කලාපයක් සඳහා සිල්ලර වෙළඳුන් වෙත බහන්න බෙදාහැරලා අලෙවි කරන්න පුළුවන්. ඒ නිසා අපේ වෙළඳ පොලේ සීමාව අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? විශාල වෙනවා. වෙළඳ පොළ පුළුල් වෙනවා කියන එක මේ කියන්නේ. තුන්වෙනි එක තමයි ගබඩා පිරිවැය අඩුවීම. නැත්නම් ගබඩා අවශ්‍යතා අඩුවීම. අධිවේගී මාර්ග තියෙන නම් ගබඩාවක් ඕනේ නැහැ. කෙලින්ම යවන්න පුළුවන්. දැන් මාතරේ ඉඳන් කොළඹ රස්තාවට එන අය වෙනද නවාතැන් ගන්නවනේ කොළඹ. දැන් නවාතැන් ගන්න ඕනේ නැහැ. නවාතැන් අරගෙන ඒවට ගාස්තු ගෙවන්න ඕනේ නැහැ. කෙලින්ම පැයෙන් හමාරෙන් යන්න පුළුවන්. ඒ වගේම තමයි බහණ්ඩ අනිවාර්යයෙන්ම ගබඩා කරන්න අවශ්‍ය නැහැ. නිෂ්පාදනය කළා කෙලින්ම ලොරියට පැටෙව්වා එක්ස්ප්‍රස් වේ එකේ යවුවා ගමනාන්තරේ. එහෙනම් ගබඩා ඉදි කරන්න නඩත්තු කිරීමේ වියදම් නැහැ. ඒ නිසාම මොකද වෙන්නේ? සමස්ත ගබඩා පිරිවැය අඩු වෙනවා. ඊළඟට අතරමැදියන් සංඛ්‍යාව අඩු නිසා ජිට් ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. අතරමැදියන් සංඛ්‍යාව අඩු නිසා ජිට් ක්‍රමය අනුගමනය කළ හැකි වීම. මොකද්ද මේ ජිට් කියන්නේ? just in time කියන එක. just in time. just in time. ජිට් කියන්නේ මොකද්ද? just in time. just in time. just in time. JIT එහෙමයි ජිටල් දෙන්නේ. මේ කියන්නේ බහණ්ඩ භාවිතයට ගත යුතු අවස්ථාවේදීම එකවර ඇනුම් කර ලබා ගැනීම. ජිට් ක්‍රමය කියන්නේ. බහණ්ඩ භාවිතා කරන්න අවශ්‍ය අවස්ථාවේදීම ඇනුම් කර ලබා ගන්නවා. එහෙම නැත්නම් බහණ්ඩ නිමි බහණ්ඩ සඳහා ඉල්ලුමක් ඇතිවන අවස්ථාවේදී ඇනුමක් ඇතිවන අවස්ථාවේදීම කෙලින්ම බහණ්ඩ නිකුත් කිරීම කරනවා. රැස් කර තියන්න ඕනේ නැහැ. තේරෙනවද? දැන් වෙනද මාතරින් නම් අපිට අමුද්‍රව්‍ය සපයන්නේ අපි කල්ැතුව ගෙන්නගෙන ගබඩා කරගෙන නිෂ්පාදන ක්‍රියාවලට දෙන්න එපා. එහෙම දුන්නේ නැත්නම් නිෂ්පාදන ක්‍රියාවල යන හිටිනවනේ. දැන් එහෙම ඕනේ නැහැ. එක්ස්ප්‍රස් වේ එක තියෙනවා. පැයකමාරකින් මාතර දින බහන්න මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් අපිට රැස් කර ඉන්න ඕනේ. කෙලින්ම නිෂ්පාදන ක්‍රියාවලියට ගෙන අපවම බහන්න නැත්නම් අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. උපයෝජනය කරන්න පුළුවන්. ඒක තමයි ජිට් කියන්නේ. ඒකෙන් අපට ගබඩා ස්ථානගත කරන්න, ගබඩා මේන්ටේන් කරන්න, ගබඩා සේවකවටු ගෙවන්න අමතර වියදමක් දරන්න ඕනේ නැහැ. තේරුණාද? ඒ වගේමයි බහණ්ඩ නිමි බහණ්ඩ බවට පත් කළ වහාම කෙලින්ම අපිට ලැබිච්ච ඇනුම් වලට බහණ්ඩ යවන්න පුළුවන්. එක්ස්ප්‍රස් වේ එක තියෙනවනේ ඉක්මනින්ම යවන්න පුළුවන්. අලුත් මට්ටමින් නැවුම් ස්වභාවයෙන්ම යවන්න පුළුවන්. එහෙනම් අතිරේක පිරිවැය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. පැහැදිලිනේ? ඊළඟට සමහර බහණ්ඩ නැශ වීම අවම වෙනවා. දැන් සමහර බහණ්ඩ සාමාන්‍ය මාර්ගවල පැය ගණන් දින ගණන් ගේනකොට ඒවා අනිවාර්යෙන් පාවිච්චියට නුසුදුසු තත්වයට නැශ වෙනවා. නමුත් අධිවේගී මාර්ගයේ පැයෙන් දෙකෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් නිසා නැශ වීම අපත යාම අනිවාර්යෙන්ම අඩු වෙනවා. ඊළඟට විවිධාංගීකරණය වූ ව්‍යාපාර අවස්ථා ඇතිවීම. විවිධාංගීකරණය වූ ව්‍යාපාර අවස්ථා ඇතිවීම. ඒ කියන්නේ මොකද්ද? එකම බහණ්ඩය හැඩයෙන්, ගුණයෙන්, වර්ණයෙන්, ඇසුරුමෙන්, ප්‍රමාණයෙන් ආදී වශයෙන් වෙනස් කරලා හදනවා. හදන්නේ මොකද? මොකද සමහර අය බහණ්ඩේ කුඩා ප්‍රමාණ වලට කැමතියි. දැන් අපි ගත්තොත් කුළු බඩු පැකට් තියෙන සමහර අය කියන්නේ ග්‍රෑම් 50, ග්‍රෑම් 100. සමහර අය ග්‍රෑම් 500 ඉල්ලනවා. මොකද සමහර අයගේ මතේ ග්‍රෑම් 500 ගෙනලා ඒක ඕපන් කරන් පස්සේ හුලං වදලේ ඉක්මනින් නැස්ච වෙනවා. ග්‍රෑම් 100 කමන්නේ. ග්‍රෑම් 100 කැඩුවා බෝතලයකට දාගත්ත පාවිච්චි කරා. එතකොට නැවුම් මට්ටම ආරක්ෂා වෙනවා. ඒ වගේ එකිනෙකාගේ ඕනෑ පාකම් මත විවිධාංගීකරණය කරලා තේරුණාද? බහණ්ඩ නිෂ්පාදනය කරාම ඒක ඉක්මනින් බෙදා හරින්න එපා. අන්න එහෙනම් අධිවේගී මාර්ගය නැත්නම් එක්ස්ප්‍රස් වේ එක හරහා ඒක බෙදා හරින්න පුළුවන්. එක්ස්ප්‍රස් වේ එක නොතිබුණා නම් අධිවේගී මාර්ගයේ නොමැති වුණා නම් සාමාන්‍ය මාර්ගවල
මේ එකිනෙකාගේ ඕනෑපාකම් මත බහන්න යවන සෑහෙන ගමන් වාර කීපයක් අපිට පාවිච්චි කරන්න වෙනවා. සෑහෙන කාලයක් නාස්ති කරන්න වෙනවා. ඒ සඳහා ඉඩ ප්‍රස්ථාන නැහැ. නමුත් අධිවේගී මාර්ගය නිසා පහසුවෙන් ඒ සඳහා ඉඩකඩ ලැබෙනවා. ඊළඟ එක තමයි වෙළඳ පොලේ සම්බන්ධතාවල වෙනස්කම් ඇතිවීම. මේ කියන්නේ දැන් අධිවේගී මාර්ග නොමැති කාලේ බොහොම සමීප වෙළඳ පොළ කොටස් එක්ක විතරයි සම්බන්ධතාව තියාගන්න පුළුවන්කම ලැබුණේ. දැන් අධිවේගී මාර්ගය තියෙන නිසා අනිවාර්යයෙන්ම අපට දුරස්ථ ප්‍රදේශවල ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන්ගේ පවුල් වල අය සමග සම්බන්ධතාව තියාගන්න ලේසියි. මේ ළඟදී මම එක්තරා සමාගමක මාකටිං එක්සිකියුටිව් අලෙවිකරණ විධායක නිලධාරියෙක් වශයෙන් වැඩ කරන මගේ මිත්‍රයෙකුගේ පුතෙක් මුණ ගැහුණා. ඉතින් මම එයාගේ විස්තර ඇහුවා. මේ ඊයේත් ගිහිල්ලා ආකුවා කොහෙද මොන්රාගල දවස් දෙකක් ඒ ගිහිල්ලා මොකද කරේ ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතා ඇති කරගත්තා කිව්වා. ඒගොල්ලන්ට අවශ්‍ය මොනවද ඒගොල්ලන්ට බහන්න ලැබෙනවද මේ යන අපි දුම් කඩේකට ගියාම සුපර් මාකට් එකට ගියාම තියෙනවද හිඟ වෙනවද ඒ වගේ ප්‍රශ්න අපි ගොඩක් හොයාගත්තා කිව්වා. ඉතින් අපි දැන් මෙහෙට ඇවිල්ලා අපි ඒවට උත්තර දෙනවා කිව්වා. ඒ වගේ වෙළඳ පොළ සමග සම්බන්ධතාවල වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. සමීප ප්‍රදේශවලින් පමණක් නොවේ ඈත ප්‍රදේශවල ගනුදෙනුකරුවන් පවා සමග නැත්නම් සමීප ප්‍රදේශවලින් පමණක් නොවේ ඈත ප්‍රදේශ වලින් හඳුනාගත හැකි ගනුදෙනුකරුවන් සමග පවා සම්බන්ධතා ඇති කරගන්න පුළුවන්. ඊළඟට නගරයෙන් බැහැරට ව්‍යාපාර ස්ථානගත වීම පුළුල් වීම. ඒකත් ප්‍රධාන වෙනස්කමක්. දැන් වෙනද ප්‍රධාන නගරවලට ප්‍රවාහන පහසුකම් තියෙන යටිතල පහසුකම් තියෙන නගරවලටයි ව්‍යාපාර ස්ථානගත වෙන්න ව්‍යාප්ත වුණේ. දැන් ප්‍රධාන නගරවලට සීමා වෙන්න ඕනේ නැහැ. අධිවේගී මාර්ග තියෙනවා. පිවිසුම් ස්ථාන කීපයක් තියෙනවා. ඒ පිවිසුම් ස්ථානවලට සමීප ප්‍රදේශවල අපේ කම්හල් ඒ වගේම බෙදහැරීමේ මධ්‍යස්ථාන ගබඩා ස්ථානගත කරන්න පුළුවන්. ඒ ලේසියෙන් ඒවට ළඟා වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා අපිට මේ නගරයේ යටිතල පහසුකම් තියෙනවා කියලා නගරයටම ගුණ වෙන්න ඕනේ නැහැ. නගරයටම ලඝු වෙන්න ඕනේ නැහැ. ඔන්න වගේ ව්‍යාපාරවල වෙනස්කම් කීපයක්ම නිර්මාණය වෙනවා මේ අධිවේගී මාර්ග නිසා. ඒ වගේ කරුණු 4ක් නම් කිරීමට ලකුණු 2යි පැහැදිලි කිරීමට ලකුණු 2යි. මේ වගේ පොයින්ට් එක ලියුවම ලකුණු ඇත්තටම හම්බෙන්නේ කීයද? භාගෙ බැගින් 2යි. ඒකට විස්තර කරන්න ඕන. දැන් මම විස්තර කරේ මම විස්තර කරපු දේ ඔබට පුළුවන් ඊටාම කෙටි කරලා ලියන්න. පුළුවන් තරම් කෙටි කරලා ලියන්න පුළුවන්. එහෙම කැටි කරලා ලියන තරමට තමයි පුළුවන් තරම් ඔබට මොකද වෙන්නේ? ලකුණු ලැබෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මේ 2017 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නයක්. 4 රෝමි ඉලක්කම් 2 ආ කොටස. සම්පූර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා ලකුණු 2යි ලැබෙන්නේ. 4 වෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 2 ආ කොටස. ගෝලීය තැන් සෙවුම් පද්ධතිය. දන්නවනේ ඔක හැමෝම. ගෝලීය තැන් සෙවුම් පද්ධතිය. Global Positioning System. Global Positioning System. GPS කියලා කියන්නේ අපි GPS තාක්ෂණය කියන්නේ. ගොඩක් වෙලාවට ඔක සමහර ගෝලීය තැන් සෙවුම් පද්ධතිය කිව්වොත් දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඉංග්‍රීසි ටර්ම් එක කිව්වොත් Global Position ඉංග්‍රීසි ටර්ම් එක ගත්තත් Global Positioning System කියලා දන්නේ නැහැ. හැබැයි GSP කොහොමද දන්නව? GSP හැමෝම දන්නවා. මොකද මේ කියන්නේ? භාවිතා කිරීම මගින් භාණ්ඩ ප්‍රවාහනයේදී ව්‍යාපාරිකයෙකුට ඇතිවන වාසි දෙකක් දක්වන්න. මේ GSP තාක්ෂණයේ භාවිතා කිරීම මගින් ප්‍රවාහන කටයුතු වලට අනිවාර්යයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා GSP තාක්ෂණයේ සහිත ප්‍රවාහන මාධ්‍ය යොදාගත්තොත් ව්‍යාපාරිකයන්ට වාසි කීපයක් ලැබෙනවා. එයින් දෙකක්. දැන් වෙනදා හිතන්න මම භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතෙක් කියලා. විවිධ ව්‍යාපාරිකයන් සමග ගිවිසුම් ගහගෙන ඒගොල්ලන්ගේ භාණ්ඩ තොග වශයෙන්ම මත්පත් කරගෙන මගේ ප්‍රාදේශීය ගබඩාවක හෝ ගබඩාවල රැස් කරගෙන මම ඒගොල්ලන් වෙනුවෙන් මම වෙනම ටීම් එකක් හදාගෙන මගේම ප්‍රවාහන මාධ්‍යයන් තුලින් හෝ කුලියට ගත්ත මාධ්‍යයන් මගින් මම ඒ භාණ්ඩ බෙදාහරිනවා. එහෙම බෙදාහැරීමේ නියෝජිතයෙක් නම් දැන් මගේ එක ලොරියක යන විකුණුම් සහායකයෙක් සේල්ස් රෙෆ් කෙනෙක් වෙන ඔබ කියලා හිතන්නකෝ. ඔබ මගේ ව්‍යාපාර ස්ථානෙන් භාණ්ඩත් අරගෙන සහායකයෙක් සම්බන්ධ කරගෙන රීදුරා සමග එළියට ගියන් පස්සේ මම දන්නේ නැහැ කොහේ යනවද මොනවද කරන්නේ. ඔබ මේ භාණ්ඩ මගදී වෙනත් කාට හරි වැඩි බ්ලැක් මාකට් ප්‍රයිස් වලට විකුණනවද? වැඩි මිලට විකුණනවද? මේ භාණ්ඩ මගදී යම් යම් දේ කලවම් කළ තත්ත්වයේ බාල කරනවද? තේරෙනවද? මම දන්නේ නැහැනේ. ඔබ
බහන්ඩ බෙදහරින්න ගිහිල්ලා සමහරට ඔබේ ගම්පලාතත් ඒ කිට්ටු නම් තියෙන. තවත් කිලෝමීටර් 10ක් 15ක් ඒ ටිකත් ගිහලා ඔබ ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලා බලන්න පුළුවන්. ඒතර මගේ ව්‍යාපාර කටයුතු කරන ඔබට ඒව පෞද්ගලික ගමනට අවසරයක් නැහැ. අපි දන්නේ නැහැ මොකුත් හොයන්න බෑ. නමුත් GPS තාක්ෂණය තුලින් හොයන්න පුළුවන්. GPS තාක්ෂණය මගින් ඒව හොයන්න පුළුවන්. තේරෙනවද? GPS තාක්ෂණය කියන්නේ අපි අනිවාර්යෙන් විශේෂ වාහනයට වෙනම ගොඩක් වෙලාට තියෙනවා ඒක වාහනේ නිෂ්පාදනය කරද්දිම විශේෂ පරිගණක මෘදුකාංගයක්. වාහනේ නිෂ්පාදනය කරද්දිම විශේෂ පරිගණක මෘදුකාංගයක් ආවද්දලා තියෙනවා. අන්නේ software එකට අපේ විස්තර දැම්මම අපේ වාහනේ විස්තර ඇතුළත් කරන් පස්සේ තේරෙනවද? මගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. තේරෙනවද? මගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක ඇතුළත් කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා ඒ වාහනේ විස්තර මගේ හෑන්ඩ් ෆෝන් එකට ගන්න. ඒ නිසා මගේ සේල්ස් රෙප් වාහනේ එළියට අරන් ගිහිල්ලා නැවත අපේ ව්‍යාපාර භූමියට එනකම්ම මට පුළුවන් මගේ හෑන්ඩ් ෆෝන් එකෙන් පරිගණකයෙන් චෙක් කරන්න වාහනේ තියෙන්නේ කොතනද, වාහනේ කොතනද නැවැත්තුවේ, මට අවශ්‍ය තැන් වල නැවැත්තුවද, කොච්චර වෙලාවක් විතර නතර කරලා තිබ්බද, තේරුණාද? දැන් මේ වාහනේ ගමන් කරමින් ඉන්නේ කොහේද? ඒ සියල්ලම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා වෙනද වගේ විකුණුම් සහායකයින්ට බහඬ අරගෙන ගිහිල්ලා අතරමඟදී මාරු කරන්න අනවශ්‍ය ගමන් බිමන් යන හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක තමයි GPS තාක්ෂණය කියන්නේ. එතකොට ඒකේ වාසි තමයි ළඟාවිය හැකි කෙටිම මාර්ගය හඳුනාගත හැකි වීම. දැන් කිසියම් ගමනාන්තයකට යන්න ඕන නම් ඒ ගමනාන්තර ළඟාවිය හැකි විකල්ප මාර්ග 3ක් තියෙනවා කියන්නකො. ඒකෙන් කෙටිම මාර්ගය අපිට මේකෙන් පෙන්වුම් කරනවා. එහෙනම් කෙටිම මාර්ගය අපි තෝරගෙන භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරන්න පාවිච්චි කිරීමෙන් ප්‍රවාහන පිරිවැය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අදාළ දුර ප්‍රමාණය දැනගත හැකි වීම. අපි තෝරගන්න කෙටිම මාර්ගයේ කොච්චරක් දුරක්ද ගමනාන්තයට. අපේ ව්‍යාපාර පරිශ්‍රයේ සිට ගමනාන්තයේ ඩෙස්ටිනේෂන් එක දක්වා කොච්චර දුර ප්‍රමාණයක් යන්න තියෙනවද? ඒ දුර ප්‍රමාණය අපිට දැනගන්න එක වැදගත්. ඒත් අපි දුර ප්‍රමාණය තීරණය කරනවා මේ මාර්ගය අපි ගමන ආරම්භ කළ යුත්තේ කීයද කියන එක. තේරෙනවද? නැත්නම් මේ මාර්ගය සම්පූර්ණයෙන්ම අපි අද ආවරණය කරනවද? නැත්නම් කොටසක් ආවරණය කරනවද? අපි හිතන්නකෝ සේල්ස් රෙෆ් කෙනෙක් බහඬ බෙදාහැරීමේදී ගමන් මාර්ගයේ ඉතා දීර්ඝ නම් එකම දවසේ බහඬ බෙදාහරින්න බෑ. එහෙනම් ගමන් මාර්ගය අපි කොටස් කරගන්නවා. ABC කියලා. එහෙනම් A කියන කොටසට විතරද බෙදාහරින්නේ. B කොටසට හෙට. අන්න ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ දුර ප්‍රමාණය අපට දැනගන්න පුළුවන් නිසා. අනිත් එක තමයි පිරිවැය තීරණය කරන්න පුළුවන්. එහෙනම් මේ GPS තාක්ෂණය තුලින් අපිට ගමනාන්තය පෙන්눔 කරනවා. ගමනාන්තර ළඟාවිය හැකි පහසුම ළඟම කෙටිම මාර්ගය පෙන්눔 කරනවා. දුර ප්‍රමාණය පෙන්눔 කරනවා. ඒ අනුව අපට යන ප්‍රවාහන වියදම කලින් ඇස්තමේතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රවාහන වියදම අනුව අපේම ප්‍රවාහන මාධ්‍යයක් මගින් ප්‍රවාහනය කරනවද නැත්නම් කුලී පදනම මත බාහිර ප්‍රවාහන මාධ්‍යයක් මගින් සේවය ලබා ගන්නවද කියලා තීරණය කරන්න හැකියාව ලැබෙනවා. හතරවෙනි එක තමයි අදාළ ස්ථානයන්හි පිහිටීම පිළිබඳව අවබෝධයක් ලැබීම. දැන් අපිට ගමන් කරන්න තියෙන ප්‍රධාන ස්ථාන තියෙනවනේ. ඒ ප්‍රධාන ස්ථාන වල පිහිටීම. එතනට ඒ කියන්නේ ප්‍රධාන ව්‍යාපාර දැන් අපි ප්‍රධාන ව්‍යාපාර ස්ථාන 25ක් ටාගට් කරනවා කියන්නකෝ. ප්‍රධාන ව්‍යාපාර ස්ථාන 25කට අපේ බහඬ බෙදාහරින්න. එහෙනම් අපි බලනවා පළවෙනි ස්ථානේ පිහිටීම. ප්‍රධාන මාර්ගය අසලමද ප්‍රධාන මාර්ගයෙන් තව අතුරු මාර්ගයකට යන්න වෙනවද? කොච්චරක් දුර යන්න වෙනවද? අපට අන්නේ පිහිටීම පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. මොකද සමහර අපේ ගැනුම්කරුවන්ගේ ව්‍යාපාර ස්ථාන තියෙන අවදානම් කලාපවල අවදානම් ස්ථානයක. එහෙනම් අපි එතන බැහැර කරන්න පුළුවන්. ඒ වගේ අදාළ ස්ථානයන්හි පිහිටීම පිළිබඳ අවබෝධයක් ලැබීම නිසා ඒ ස්ථානවලට ප්‍රවාහන මාධ්‍ය ගෙන යාමේදී අවශ්‍ය අවධානය යොමු කරලා සුරක්ෂිත ආකාරයෙන් බහඬ මෙන්ම මගින් ප්‍රවාහනය කරන්න පුළුවන්. ඊළඟට තම ආයතනයේ වාහන ධාවනයේදී දැනට තිබෙන ස්ථානයේ පිළිබඳව දැනගත හැකි වීම. තේරෙනවද? තම ආයතනයේ වාහන ධාවනයේ තියෙනවා. මගේ වාහන දැනටමත් රටේ ප්‍රදේශ කීපයක ධාවනයේ විමින් පවතිනවා. මේ මොහොතේ මට ඕන දැනගන්න වාහනේ තියෙන්නේ කොහෙද කියලා මට පුළුවන් පරීක්ෂා කරලා දැනගන්න. අපි හිතමු මම කිව්වේ පැය 4ක් ඇතුළත යම් ගමනාන්තයක් දක්වා යන්න කියලා. ඒතර මේ මොහොතේ වෙනකොට පැය 3යි.
තේරුණාද? පැය 3යි තාම වාහනේ තියෙන ගමනාන්තයෙන් අර්ධයකනම් අන්න මට ගැටලුවක්. ඇයි මෙච්චර පමා වුනේ? දැන් මෙයාට නියමිත ගමනාන්තරය යන්න බැහැ නියමිත කාලය තුල. ඒ වගේ අපිට වාහනේ තිබෙන ස්ථානය හඳුනා ගන්නත් පුළුවන්. දැන් සේල්ස් රෙෆ් කෙනෙකුට කියන්න ඔයාට කියන්න බෑ මම මේ ඉන්නේ අලුත්ගම නගරය කියලා කියන්න බෑ බොරුවට. එයා ඉන්නේ සමහර තාම කොස්ගොඩ නගරය වෙන්න පුළුවන්. කොස්ගොඩ නගරය වෙන්න පුළුවන්. බලපිටිය නගරය වෙන්න පුළුවන්. තේරුණාද? නමුත් මෙයා කියනවා මං ඉන්නේ අලුත්ගම කියලා. අපි ටෙක්ස් කරොත් හරි කෝල් එකක් දුන්නොත් හරි. ඒතර බොරු අහු වෙනවා. ඒ වගේ GPS තාක්ෂණය තුලින් මොකද උනේ? විශේෂයෙන් බහණ්ඩ ප්‍රවාහනයේදී විකුණුම් සහායකයින්ට ඒ වගේම රියදුරු සහායකයින්ට අතරමඟදී බහණ්ඩ වලට කරන්න පුළුවන්කම තිබූ වංචා ටික මොකද කරන්නේ? පහසුවෙන් බැහැර කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න වගේ වාසි කීපයක්ම මේකෙන් ලැබෙනවා. GPS තාක්ෂණය හරහා. ලකුණු එක බැගින් කරුණු දෙකකට ලකුණු දෙකක් දුන්නා. මොකද ප්‍රශ්නයක කොටසක් නිසා කරුණු දෙක අපේක්ෂා කළේ. තනි ප්‍රශ්නයක් වශයෙන් ඇහුණා 4ක් ලියන්නම වෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2018 විභාග ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 අයන්න. මේකත් තනි ප්‍රශ්නයක්. අයනු කියලා කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. නුවරඑළියේ සිට කොළඹට පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන සේවාවක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු 4ක් දක්වන්න. නුවරඑළියේ සිට කොළඹට පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන සේවාවක් තෝරගන්නකොට සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු 4ක්. ප්‍රශ්නේ පැහැදිලිනේ? ගොඩාකට මේ නුවරඑළිය ඉඳන් කොළඹට ඔය මල් පළතුරු එළවලු මේ ප්‍රශ්න සාමාන්‍යයෙන් අහනවම. එහෙම ගේන්න අපිට ප්‍රවාහන සේවාවක් නැත්නම් ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්න ඕනේ. මොන වගේ සාධක සලකන්න ඕනේ? පළවෙනි එක තමයි පළතුරු වල ස්වභාවය. මොකක්ද ඒකේ තේරුම? මේ ගේන පළතුරු ඉදිච්ච ඒවද නැද්ද? අපි හිතමු මේ බනානා කියලා, කෙසෙල් ගෙඩි කියලා. ඉදුනොත් අනිවාර්යයෙන්ම ඒ ඉදුණු පළතුරු බොහොම සුරක්ෂිත ආකාරයෙන් ගේන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යයක් වෙන්න ඕනේ. දුම්රියන වඩා හොඳයි. ඉදිලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මහා මාර්ග ප්‍රවාහන පද්ධතිය ලොරියක් වෙන්න පුළුවන්, වෑන් රථයක් වෙන්න පුළුවන්, දුම්රිය වෙන්න පුළුවන්. තේරෙනවද? ඒක අපි හිතන්න ඕන ඒ වගේ. ඒ පළතුරු ස්වභාවය. අනිත් එකේ පළතුරු අපි හිතමු මිදි වගේ දෙයක් නම් ඒ වගේ පළතුරක් නම් අනිවාර්යයෙන්ම සීතාගාර සහිත වෑන් රථයක ගේන එක කෝකටත් හොඳයි. මොකද සීතලට හැදෙන ඒවා නේව ඉක්මනින් නැස්ස වෙන්න පුළුවන් නැත්තම්. ඒ වගේ පළතුරු වල ස්වභාවයට ගැළපෙන මාධ්‍ය තෝරගන්න ඕනේ. දෙවෙනි එක තමයි වේගවත් බව. ඉක්මනින්ම ගේන්න ඕනේ. දැන් අපි හිතමු මේ සෙල්ලම් බහණ්ඩ ඒ වගේ ටොයිස් ඒ වගේ නෙවෙයි. ඒව නම් ප්‍රශ්නයක් නෙවෙයි. මේක එහෙම බෑ. ඉක්මනින් මොකද ඉක්මනින් නැස්ස වෙනවා. දින දෙක තුනක් තුල මේක අපි ප්‍රවාහනය කරලා අලෙවි කරලා සල්ලි කරගන්නත් ඕනේ. එන ඉක්මනින් ගේන්න පුළුවන් වේගවත් මාධ්‍යයක් වෙන්නත් ඕනේ. අනික ධාරිතාව. දැන් මේවට ඉහළ ප්‍රවාහන පිරිවැයක් දරනවානේ. ඒ නිසා අපිට එකවර විශාල තොගයක් ගේන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් නුවරඑළියේ ඉඳන් අපි හිතමු කුඩා පරිමාණයේ වෑන් රථයක් හයරකට ගන්නවා කියලා. හයරක රුපියල් 20000ක් කියන්නකෝ. ඉතින් 20000න් අපි බහණ්ඩ කිලෝ 10ක් ගෙනවත් 20000යි, කිලෝ 50ක් ගෙනවත් 20000යි. අන්න එතකොට තමයි ඒකක ප්‍රවාහන පිරිවැය අඩු වෙන්නේ. තේරෙනවනේ? අන්න ඒ වගේ වැඩි ධාරිතාවක් තියෙන මාධ්‍යයක් උන් තෝරගන්න. ඊළඟට සුරක්ෂිත බව, ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මේ එළවලු අතරමඟදී සමහරට මාරු කරන්න පුළුවන්, සොරකම් කරන්න පුළුවන්. එහෙම බැරි මාධ්‍ය. දැන් දුම්රිය ආරක්ෂාවතින් ඉදිරියෙම ඉන්නවා. දුම්රිය ගොඩක් කරලා සොරකම් කරන්න අමාරුයි. අපි බහණ්ඩ බාර දෙන දුම්රිය ස්ථානාධිපතිවරයාට බාර දෙනවා. එයාගේ අධීක්ෂණයට දුම්රියට පටවනවා. ඒ වගේම ඊට පස්සේ අදාළ දුම්රිය ස්ථානයෙන් ඒක එළියට ගන්නවා. එතෙන් සිට පුළුවන් අපිට බාර ගන්න බහණ්ඩ අයිතිය නේ ආරක්ෂාකාරී. ඒ නිසා ආරක්ෂාකාරී මාධ්‍යයක් වෙන්නත් ඕනේ. දැන් අපි හිතමු මේ පළතුරු අමුයේව නම් ඇත්තටම අර සම්පූර්ණයෙන්ම තියෙන්නේ ලොරි වල පිටිපස්ස වහන්න පුළුවන් ආවරණය කරපුවා. ඒ ආවරණය කරපු එකක් අරගෙන ලොක් කරනවා. ඕනනම් අපි ඉබ්බෙත් දාලා ඉබ්බ සීල් කරනවා. අර ගම් ටේප් දාලා. ඒතොරේ කාටවත් කඩන්න බෑ අතරමඟදී. ආයේ එක අපේ ව්‍යාපාර පරිසරයට ආවම තමයි අපි බලනවා සීල් එක කඩලාද? ගම් ටේප් පොතුපෝ කඩලාද? නෑ. එහෙනම් හානියක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ ආරක්ෂාකාරීව ගේන්න පුළුවන් කියන එක ගැනත් ආරක්ෂාව ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට සුලභ බව. අපිට අවශ්‍ය වෙලාවට ප්‍රවාහන මාධ්‍ය
ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. තේරෙනවද? ප්‍රවාහන මාධ්‍ය තියෙනලාට අපිට මේ පළතුරු අරන් යන්න බෑ. පළතුරු ප්‍රවාහනය කරන්න ඕන උදේද දවල්ද රෑද ඕනම වෙලාවක ලබා ගත හැකි මාධ්‍යයක් වෙන්න ඕන. අවසන් වශයෙන් පිරිවැය ගැනත් හිතන්න ඕන. මොකද පිරිවැය අධික ප්‍රවාහන මාධ්‍යයක් නම් පළතුරු වල මිල ඉහළ යන්න එක හේතු වෙනවා. මිල ඉහළ ගියොත් ඒක විකිණෙන්නේ නැහැ. නැත්තම් ඉල්ලුම අඩු වෙනවා. විකුණුම් සහ ලාභ පහළ යන්න පුළුවන්. එහෙම නොවන්නත් ඕනේ. මෙන්න මේ වගේ කරුණු 4කට ලකුණු භාගයකින් ලකුණු 2ක් දුන්නා. කරුණු 4කට ප්‍රශ්නයක කොටසක් නිසා. දැන් අපි තුමු සම්පූර්ණ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙමනම් මොකද වෙන්නේ? එහෙමනම් මේ කරුණු 4ට ලකුණු 4ක්ම ලැබෙන්නත් තිබුණා. මේක කොටසක් නිසා ලකුණු 2යි දෙන්නේ. ඊළඟට ඒ ප්‍රශ්නේම ආ කොටස 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙකේ ආ කොටස දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කරලීම සඳහා ඔබ විසින් කරන යෝජනා 4ක් හේතු සහිතව විස්තර කරන්න. දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කරලීම සඳහා ඔබ විසින් කරන යෝජනා 4ක් හේතු සහිතව පැහැදිලි කරන්න. ඒත් මේකේ ඔබ යෝජනා කරන්න ඕන හේතු පැහැදිලි කරමින් කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕන. තේරෙනවද? දැන් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන එක හොඳයිනි සාපේක්ෂව. විශේෂයෙන්ම ප්‍රවාහන පිරිවැය අඩු, ප්‍රවාහන ගාස්තු අඩු. අනික ආරක්ෂාකාරී. අනික එකවර විශාල තොගයක් අපිට දුම්රිය මැදිරියක් හෝ මැදිරි දෙකක් හෝ කීපයක් හෝ වෙන් කරගෙන බුක් කරගෙන ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය තව තවත් වර්ධනය කරන්න ඕනේ. එහෙම කිරීම තුළ මහා මාර්ගවල භාණ්ඩ ප්‍රවාහන රථවාහන සංඛ්‍යාව අඩු වෙලා මහා මාර්ගවල තියෙන වාහන තදබදයත් අඩු කරගන්න පුළුවන් වෙයි. නමුත් දුම්රිය තවමත් ගොඩක් අය භාණ්ඩ ප්‍රවාහනයට භාවිතා කරන්නේ අඩු වෙයි. ඒක වැඩි කරගන්න තමයි අපෙන් අහන යෝජනා. ඒක වැඩි කරගන්න. එකක් තමයි භාණ්ඩ ප්‍රවාහනයට සුදුසු දුම්රිය මැදිරි නවීකරණය කිරීම. තේරෙනවද? භාණ්ඩ ප්‍රවාහනයට සුදුසු දුම්රිය මැදිරි නවීකරණය කරන්න ඕන. ඒ කියන්නේ භාණ්ඩ ප්‍රවාහනයට සුදුසු දුම්රිය මැදිරි නැත්නම් අපි ඒ මැදිරි වල භාණ්ඩ ප්‍රවාහනය කරන්න කැමති නැහැ. දැන් සමහර භාණ්ඩ අපි හිතමු එළවලු පළතුරු වගේ දේවල්, මිදි වගේ දේවල් සමහරට සාමාන්‍ය දුම්රිය භාණ්ඩ ප්‍රවාහන මැදිරියක දැම්මම ඒ මැදිරියට සමහරට ඒ දොරවල් ලොක් කරන්න බෑ. සමහර ස්ටේෂන් එක නතර කරද්දී ස්ටේෂන් වල සේවකයන්ට පුළුවන් වංච කරන්න. අපි කැමති නැහැ. ඒ නිසා ඒවට ගැළපෙන ලෙස ඒව ලොක් කරන්න පුළුවන් වෙන ආකාරයේ හොඳ මැදිරි වෙන්නට ඕනේ. ඒ වගේම මස් මාංශ වගේ දේවල් නම් ඉක්මනින්ම නැශ වෙන දේවල් නම් කිරි, කර්ඩ් මී කිරි වැනි දේවල් නම් සීතාගාර සහිත දුම්රිය මැදිරි හඳුන්වා දුනොත් මීට වඩා දුම්රිය අනිවාර්යෙන් පාවිච්චි කරා. තේරුණාද? ඊළඟට විශාල ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කළ හැකි වනසේ දුම්රිය මැදිරි ප්‍රමාණය වැඩි කිරීම. අනිවාර්යෙන් දුම්රිය මැදිරි වැඩි කරන්න ඕන. විශේෂයෙන්ම මොන මැදිරිද? කාගෝ කම්පාර්ට්මන්ට්, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි. දැන් සාමාන්‍ය දුම්රියක අපි දකිනවනේ, සාමාන්‍ය දුම්රියක තියෙන අන්තිම හරියට අමුණලා තියෙනවා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පෙට්ටිය එකයි නැත්තම් දෙකයි. ඒක තමයි වැඩි කරන්න ඕන. වැඩි කරොත් තමයි අපි එහෙනම් ඉල්ලන ප්‍රමාණයට සැපයුම දෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සමහරට දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ඉල්ලනවා. ඉල්ලුම පාලක මැදිරිය අපිට දෙනවා බුක් කරලා ඉවරයි කියලා. ඒ මොකද හේතුව? මැදිරි එකයි නැත්තම් දෙකයි. ඒ නිසා භාණ්ඩ ප්‍රවාහන මැදිරි තව වැඩි කරන්න පුළුවන්. දැන් එහෙම වැඩි කරගෙන මෙහෙම දැන් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඒක නෙමෙයි මම කියන්නේ. අපි කියන්නේ බඩු කෝච්චිය කියලා සිංහලෙන් කියන්නේ. බඩු කෝච්චිය කියන්නේ භාණ්ඩ ප්‍රවාහනයේ සඳහාම මැදිරි 10ක් 15ක් තියෙන. ඒක නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය මගී ප්‍රවාහනය කරන මගී ප්‍රවාහන දුම්රියකත් අවසානයේ පුළුවන් මැදිරි කීපයක් වැඩි කරන්න. එතකොට පුළුවන් අන්න අපිට පහසුවෙන් අපේ භාණ්ඩ ප්‍රවාහනය කරන මැදිරියක ඉඩකඩ වෙන් කරගන්න. ඊළඟට තුන්වෙනි එක ගමනාන්තය දක්වා ගමන් කළ හැකි වනසේ අනෙකුත් මාධ්‍යන්හි සම්බන්ධතා ගොඩනැගීම. දැන් ගමනාන්තයටම යන්න පුළුවන් වෙන්නේ ඉපේ. තේරෙනවද? දැන් ගමනාන්තරම යන්න බැරි නිසා තමයි අපි දුම්රිය ප්‍රවාහන ගාස්තු අඩු වුණත් භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය පාවිච්චි කරන්නේ නැත්තේ. මොකද කිසියම් දුම්රිය ස්ථානයකට භාණ්ඩ ප්‍රවාහනය කළ ගොඩ බෑවට පස්සේ එතෙන් සිට නැවත මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරන්න වෙනවා. ඒතර ඩබල් එක්ස්පෙන්සස්, ද්විත්ව ප්‍රවාහන පිරිවැයක්. තේරුමක් නැහැ. ඒ නිසා වෙන්න ඕනේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්, ඒක වඩා හොඳයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කරනවා නම්. දුම්රිය දෙපාර්තමේන්තුව මූලිකවම දිහත් වෙලා. හරිද? ප්‍රධාන දුම්රිය ස්ථාන අසලට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හෝ
නැත්තම් මගී ප්‍රවාහන දුම්රිය වල භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි තියෙනවා නම් ඒ දුම්රිය හරි සේන්දු වන අවස්ථාව. සේන්දු වන විටම එක එක භාණ්ඩ වලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ, මධ්‍යම ප්‍රමාණයේ, මහා පරිමාණයේ මොනවද? රත වාහන ගෙන්වා ගන්න ප්‍රවාහන සමාගම් සමග ගිවිසුම් ගත වෙන්න ඕනේ. දැන් අපි හිතමු දැන් කොළඹ ඉඳන් කියලා භාණ්ඩ ගෙනියන්නේ බදුල්ලට. කොළඹ ඉඳන් භාණ්ඩ යනවා. අපි හිතමු භාණ්ඩ සමහර භාණ්ඩ නාවලපිටිය ස්ටේෂන් එකකින් බානවා. සමහර භාණ්ඩ හැටන් ස්ටේෂන් එකකින් බානවා. සමහර භාණ්ඩ දීතලාව ස්ටේෂන් එකකින් බානවා. එහෙම හිතන්නකෝ. ඒතර අන්න ඒව කොළඹින් දන්නවනේ. ඒ අනුව තීරණය කර හැකි මෙන්න මෙච්චර භාණ්ඩ ප්‍රමාණයක් නානුව ස්ටේෂනේ මුලින්ම බානවා. ඉවත් කරනවා. ගොඩ බානවා. එහෙමනම් ඒකට හරියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු වෑන් රථයක් නම් වෑන් රථයක් කියලා නිවේදනය කරන්න පුළුවන් අර ප්‍රවාහන සමාගමට. ඊට පස්සේ අපි හිතමු ඊළඟ දුම්රිය ස්ථානයේ හැටන් කියලා. හැටන් වලදී සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් ගොඩ බානවා. ඒව ගෙනියන්න අනිවාර්යයෙන්ම ලොරියක් ඕනේ. නැත්නම් ලොරි කීපයක් ඕනේ. ඒව තේරුම් අරගෙන අර ප්‍රවාහන සමාගම් වලට දැන්නුවම ඒ ප්‍රවාහන සමාගම් හරියට මේ කෝච්චිය එන වෙලාව දන්නවනේ. ඒ සම්බන්ධ ඇති කරගත්තම ඒ වෙලාවට අවශ්‍ය ලොරිය හරි වෑන් එක හරි ලොරියයි වෑන් එකයි නැත්නම් ටිපර් එක හරි ඒ දුම්රිය ස්ථානට යවනවා. එතකොට ආයි ඒ දුම්රිය ස්ථානයේදී ගොඩ බාලා භාණ්ඩ ගබඩාවට නැත්නම් දුම්රිය ස්ථානයේ ගුදම් වලට ගිහිල්ලා එහෙම දීර්ඝ ක්‍රියාවලියක් කරන්න ඕනේ නැහැ. කෙලින්ම පුළුවන් ලොරියට පටවන්න. එතකොට අර භාණ්ඩ රැඳෙන කාලෙත් අඩු වෙනවා. හරිද? නැෂ්‍ය වීම වගේ අවදානම් අඩු වෙනවා. අනිත් එක දැන් දුම්රිය ස්ථානයේ ගබඩාවලට දැම්ම නම් ගුදම් වලට දැම්ම නම් ඒකට ගුදම් මෙහෙයුම් ගාස්තුත් ගෙවන්න ඕනේ. ඒ ගාස්තු ගෙවන්න ඕනෙත් නැහැ. ඉක්මනින් භාණ්ඩ අපේ ව්‍යාපාර ස්ථාන කරලා ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ ලින්කේජස් ඇති කරගන්න පුළුවන්. ඒක දුම්රිය දෙපාර්තමේන්තුව කළ හැකි. ඕනතරම් ප්‍රවාහන සමාගම් එක විසගත්තොත් දැන් තරගයක් නැතිනේ ප්‍රවාහන සමාගම් වල අතිරික්ත වාහන තියෙනවා. ඒ නිසා ටිකක් සාපේක්ෂව දැන් ඒගොල්ලෝ තනියම භාණ්ඩ ප්‍රවාහනය කරන්න බාරගත්තම ඒ කරන ගාස්තුව 20000ක් නම් 20000ක් නොගෙන 15000ක් ගත්තොත් එහෙම එහෙනම් 15000 අපිත් කැමති තියෙනවා ඒ ගාන ගවල ගෙනියන්න. අන්න ඒ වගේ ගමනාන්තය දක්වා ගමන් කළ හැකි වෙන පරිදි අනිකුත් ප්‍රවාහන මාධ්‍යයන්හි සම්බන්ධතා ඇති කරනවා කියන එක ලින්කේජස් ඇති කරන්න ඕනේ. එතකොට දුම්රියෙන් නියමිත දුම්රිය ස්ථානයෙන් ගොඩ බෑව. ඉතින් පස්සේ අදාළ මේ ප්‍රවාහන මාධ්‍යයෙන් අරගෙන ගියා. ඒක කෙලින්ම ගමනාන්තරම ගියා හා සමානයි නේද? එතකොට ගමනාන්තරම ගියා හා සමානයි. පැහැදිලිනේ? ඊළඟට GPS තාක්ෂණය මගින් ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ පිළිබඳව තොරතුරු ලබාගත හැකිසේ පහසුකම් සැපයීම. දැන් අපි දුම්රිය මගින් ප්‍රවාහන ගාස්තු අඩු වුණත් දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන්න අකමැත්තක් දක්වන එක හේතුවක් තමයි දරුවනේ GPS තාක්ෂණය නොමැතිකම. දැන් මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යයේ GPS තාක්ෂණය ගොඩාක් දැන් පාවිච්චි කරනවානේ. ඒ නිසා මේ මහා මාර්ග ප්‍රවාහන මාධ්‍ය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතරමැදි කළ හැකි වංචා පුළුවන් තරම් සීමා කරලා තියෙනවා. දුම්රියදී තාම ඒක නැහැ. ඒ නිසා දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනයේ විශ්වාසවන්ත භාවය නැහැ. විශ්වාසවන්ත භාවය ඇති කරන්න මූලිකම කාර්යය තමයි GPS තාක්ෂණය දුම්රියට පාවිච්චි කරන්න ඕනේ. ඒතර අපි දන්නවා අපේ භාණ්ඩ මොන දුම්රියෙන් දෙන්නේ. ඒ දුම්රිය දැන් මේ වෙලාවේ ගමන් කරන්නේ කොයි ප්‍රදේශයේද? මේ වෙලාවේ නවතා තිබින්නේ මොන ස්ටේෂන් එකේද? අපි සියල්ලම නිරීක්ෂණය කරන්න පුළුවන්. ආරක්ෂාවක් තියෙනවනේ. ඒ නිසා ඒ තාක්ෂණය මගින් අනිවාර්යයෙන්ම පුළුවන් භාණ්ඩ දුම්රිය මගින් ප්‍රවාහනය කරන්නට භාණ්ඩ හිමිකරුවන්ව ආකර්ෂණය කරගන්න. පැහැදිලිනේ? ඊළඟට විවිධ භාණ්ඩ වලට ගැලපෙනසේ පහසුකම් ඇති දුම්රිය මැදිරි යොදා ගැනීම. උදාහරණයක් වශයෙන් සීතාගාර පහසුකම් සහිත මැදිරි. දැන් ගොඩක් වෙලාට ඔබ දැකලා තියෙනවා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා තියෙනවානේ. විශේෂයෙන්ම උදේ පාන්දර රාත්‍රී කාලේ තමයි ගමන් කරන්නේ. අපි කියන්නේ බඩු කෝච්චියක් යනවා කියන්නේ. සද්දිනුත් දන්නවා ඒක. බඩු කෝච්චියක් කියලා. භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා. ඒ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා වල මැදිරි ගත්තා. නැත්තම් මගී ප්‍රවාහන සේවා පවත්වන දුම්රිය තුල අගට අමුණන දුම්රිය මැදිරි එකක් හෝ දෙකක්. ඒතර කළු පාට දුම්රිය මැදිරි. ඒ හැම එකේම තියෙන ඒකාකාරී මැදිරි. වෙනස් වෙන්න ඕන. එක එක භාණ්ඩ වල ස්වභාවය අනුව වෙනස් ආකාරයේ මැදිරි සම්බන්ධ කරොත් අපි කැමැත්තෙන්ම දුම්රිය පාවිච්චි කරන භාණ්ඩ ප්‍රවාහනයට. උදාහරණයක් වශයෙන් දැන් මේ ලංකාවේ ඔය කොළඹ රේස් කෝස් එකේ අශ්ව රේස් නැත්තේ අපි පුංචි කාලේ තිබුණා. ඒතර නුවරඑළිය අශ්වය මෙහෙට ගේනවා. කොළඹ අශ්වය නුවරඑළිය යනවා. එහෙනම් තාම රේස් පැවැත්වෙනවනේ. ඒතර ගේන හොඳම එක මොකක්ද? හොඳම මාධ්‍ය තමයි ආරක්ෂිත මාධ්‍ය තමයි දුම්රිය.
දැන් ලොරි වල ගෙනාවත් ඒගොල්ලන් සමහරට ඒගොල්ලෝ කලබල වෙලා දඟලන ගත්ත ලොරිය පෙරලෙන්න පුළුවන්. එහෙම පෙරලිච්ච අවස්ථා තියෙනවා. හොඳ මේක දුම්රිය. හැබැයි දුම්රිය ඒ සඳහා අර සීලික රූපෙට්ටිය හරියන්නේ සතා මැරෙනවනේ. තේරුණාද? සතා මැරෙනවනේ. ඒ නිසා ඒ කියන්නේ එළිය පේන කියන්නේ හුලං වදින. එයාට හොඳින් හුස්ම ගන්න පුළුවන් වුණ ආකාරයේ විශේෂ පෙට්ටි තියෙනවා නම් අපි අපේ අස්වැයන් ප්‍රහාණය කරන දුම්රිය පාවිච්චි කරනවා. තේරුණාද? ඒකම එළවලු පළතුරු වගේවට අර හුලං වදින ආකාරයේ කම්පාර්ට්මන්ට්. ඒ වගේම මොනවද නැවුම් මල් ප්‍රහාණය කරන්න, මස් මාංශ ප්‍රහාණය කරන්න අන්න වායු සමනය කළ දුම්රිය මැදිරි. එහෙම නැත්නම් සීතාගාර පහසුකම් තියෙන දුම්රිය මැදිරි. ඒ වගේ එක එක භාණ්ඩ වලට ගැලපෙන දුම්රිය මැදිරි සම්බන්ධ කළොත් මීට වඩා අනිවාර්යයෙන්ම අඩු ගාස්තුවක් යටතේ අපි දුම්රිය පාවිච්චි කරන භාණ්ඩ ප්‍රහාණය කරන්න. පැහැදිලිනේ? ඊළඟට ප්‍රධාන දුම්රිය ස්ථානවල සිට ව්‍යාපාර ස්ථාන, බස් නැවතුම් පොළ ආදී ස්ථාන සම්බන්ධ කරන විද්‍යුත් දුම්රිය ජාලයක් ස්ථාපිත කිරීම. විදේශවල තියෙන ඔය ක්‍රම. අපේ රටේ ඔක කළ හැකි. තේරුණාද? ප්‍රධාන දුම්රිය ස්ථාන අපේ තමු මාතරේ ඉඳන් නැත්තම් ගාල්ලේ ඉඳන් කළුතර ඉඳන් ඒ වගේ ප්‍රධාන දුම්රිය ස්ථානවල සිට ව්‍යාපාර ස්ථාන එක්ක බස් නැවතුම් පොළ ආදී ස්ථාන සම්බන්ධ කරන විද්‍යුත් කියන්නේ මොකද්ද? විදුලි දුම්රිය කියන එකමයි. විද්‍යුත් කියන්නේ විදුලි දුම්රිය. ඉලෙක්ට්‍රික් ට්‍රේන්ස්. විදුලි දුම්රිය ජාලයක් ස්ථාපිත කරන්න ඕනේ. අපි හිතමු ප්‍රධාන දුම්රිය ස්ථානයකින් බැහැලා බස් නැවතුම් ස්ථානට කිලෝමීටර් භාගයක් විතර තියෙනවා කියලා. ඒ ටික පයින්නේ ගොඩක් වෙලාට යන්න වෙන්නේ. එතනට අඩු ගානේ විදුලි දුම්රියක් තියෙනවා. ක්ෂණිකව එතනට මේ බස් නැවතුම් වලට බැන්න පුළුවන්. ඊටත් වඩා වටින්නේ භාණ්ඩ වලට. එහෙනම් ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඉඳන් තේරෙනවද? දැන් අපි තුමු ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 10ක් ගියාම කාර්මික ජනපදයක් තියෙනවා කියන්නකෝ. ඉන්ඩස්ට්‍රියල් විලේජ් එකක්. ඒ කාර්මික ජනපදයේ තමයි ගොඩක් ව්‍යාපාර තියෙන්නේ. එහෙනම් දුම්රියෙන් ගෙන එන භාණ්ඩ වැඩිපුරම ගෙනියන්නේ කාර්මික ජනපදයට නම්. අන්න කාර්මික ජනපදයේ දක්වා විදුලි දුම්රිය සේවයක් ස්ථාපිත කළොත් අර ගමනාන්තයටම දුම්රිය යොදා ගන්න බැහැ කියන තරකේ මේ ඉවත් වෙලා යනවා. අනිවාර්යෙන් මිනිස්සු පෙළඹෙනවා, ව්‍යාපාරිකෝ පෙළඹෙනවා භාණ්ඩ ප්‍රවාහණයට දුම්රිය පාවිච්චි කරන්න. පැහැදිලිනේ? ඊළඟට භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සුරක්ෂිතව සිදු කළ හැකි නවීන තාක්ෂණික උපකරණ හඳුන්වා දීම. ඒකත් වෙන්න ඕනේ. දැන් අපි දකිනවා සමහර දුම්රිය ස්ථානවල ගුඩ් ෂෙඩ් වල භාණ්ඩ පටවන නවීන පහසුකම් නැහැ. සේවකයෝ තමයි මේ අතුරු ක්‍රමයට මැනුවල් ක්‍රමයට කරන්නේ. ඒකෙන් අනිවාර්යෙන් භාණ්ඩ වලට වන හානිය වැඩි වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ෆෝක්ලිෆ්ට් කියන යන්ත්‍ර නැත්නම් බර ඉසුලුම් යන්ත්‍ර නැත්නම් පැලට් ජැක්ස් වැනි නවීන උපකරණ අනිවාර්යෙන්ම භාණ්ඩ පැටවීමට ගොඩ බෑමට දුම්රිය ස්ථානවල පාවිච්චි කරන්න ඕනේ. ස්ථානගත කරන්න ඕනේ. එහෙම වුණොත් අපි බය නැතුව බාර දෙනවා. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරදී කතා වෙනවා. කෝච්චි දාපුව කෝච්චි නම් ගෙනන්න එපා. ගුඩ් ෂෙඩ් එකේ භාණ්ඩ ඔහේ ගොඩවල් ගහනවා. ගුඩ් ෂෙඩ් එකේ දැන් කෝච්චියට වීසි කරනවා. කෝච්චියෙන් ප්ලැට්ෆෝම් එකට වීසි කරනවා. ඔහොමනේ කියන්නේ. මං අහලා තියෙනවා. තේරෙනවද? අන්නේ මත නැති වෙන්න ඕන. ඒ මත නැති වෙන්න නම් කෙලිම ෆෝක්ලිෆ්ට් එක ගෙනාව කෝච්චියේ කියන්නේ බඩු පෙට්ටි ළඟට ඒකට දැම්ම අරගෙන ගියා. ඒකෙන් තමයි පටවන්නේ. හානි වෙන්නේ. ඒවැනි ක්‍රම භාවිතා කරද්දී භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහණය කළ හැකි කියලා අපේ මනස වෙනස් වෙනකොට අනිවාර්යෙන් වැඩි දෙනෙක් දුම්රිය පාවිච්චි කරනවාමයි භාණ්ඩ ප්‍රවාහණය කරන්නේ. ඊළඟට 8 වෙනි එක වෙනත් පිළිගත හැකි ඕනෑම විසඳුමක්. දැනට භාවිතා නොකරන. මේ කිව්ව පිළිතුරු වලට අමතරව ඔබට පුළුවන් වෙනත් ඕනෑම විකල්ප අලුත් පිළිතුරක් ලියන්න. මේ වගේ කරුණු 4කට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දීලා තියෙනවා. කරුණු 4කට ලකුණු 2ක් භාගය බැගින්. හොඳ ප්‍රශ්නයක්, ප්‍රායෝගික ප්‍රශ්න. මෙන්න මේ වගේ ප්‍රායෝගික ගැටලු වලට පුළුවන් තරම් සූදානම් වෙන්න. මොකද හැම වෙලාවෙම විභාග ප්‍රශ්න පත්‍රයේදී අපිට මේ න්‍යායාත්මක විතරක් ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට ටිකක් දැනුම පාවිච්චි කරලා ප්‍රායෝගිකව හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්නත් ඉදිරිපත් වෙනවාමයි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2019 නව නිර්දේශය පැරණි නිර්දේශය දෙකටම යොමු වෙච්ච ප්‍රශ්නයක්. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන සේවයේ ඇති දුර්වලතා 4ක් සඳහන් කර එම දුර්වලතා මගහරවා ගැනීමට
විසඳුම් යෝජනා කරන්න. හොඳ ප්‍රශ්නයක් කාලයකට පස්සේ ආපුනේ ප්‍රායෝගිකයි. ලංකාවේ දුම්රිය ප්‍රවාහන සේවයේ දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා 4ක් සඳහන් කරන්න ඕනේ. ඒ දුර්වලතා නැති කරගන්න අපිට කළ හැකි විසඳුම් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් ඒ දුර්වලතා වලට වෙනම ලකුණු ලැබෙනවා. ඒ වගේම විසඳුම් වලට වෙනම ලකුණු ලැබෙනවා. අපි බලමු කොහොමද කියලා දීලා තියෙන්නේ කියලා. මේ තියෙන ගැටලු 4ක් නම් කරාම ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දීලා තියෙනවා. ගැටලු 4ක් නම් කරාම ලකුණු භාගය බැගින් ගැටලු 4ට ලකුණු 2යි. ඒ වගේම යෝජනා 4ටත් මේ ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දීලා තියෙනවා. ඔක්කොම මුළු ලකුණු 4යි. සම්පූර්ණ ප්‍රශ්නයන්නේ පැහැදිලිනේ? රයිට්. එතකොට පළවෙනි දුර්වලතාවය දුම්රිය මාර්ග දිවයින පුරා ව්‍යාප්ත නොවීම. ඒක අපි දන්නවනේ. දිවයින පුරා දුම්රිය මාර්ග ව්‍යාප්ත වෙලා ඒක ප්‍රධානම ගැටලුවනේ. ගමනාන්තරම යොදා ගන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? නව දුම්රිය මාර්ග ඇති කිරීම හා ව්‍යාප්ත කිරීම කරන්න ඕන. එකම යෝජනා එච්චරයි. නව දුම්රිය මාර්ග ඉදි කරලා තේරුණාද? අපිට පුළුවන් දුම්රිය මාර්ග අර මහා මාර්ග වගේ පද්ධතියක් ව්‍යාප්ත කරන්න. ප්‍රශ්න විසඳෙනවා. දෙවෙනි එක තමයි ගමනාන්තය දක්වා යොදාගත නොහැකි නිසා වෙනත් ප්‍රවාහන ක්‍රම යොදා ගැනීමට සිදුවීම. ගමනාන්තරෙම යොදා ගන්න බෑනේ. ඒ නිසා වෙනත් ප්‍රවාහන මාධ්‍යන් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා ද්විත්ව ප්‍රවාහන පිරිවෙත් දරන්න වෙනවා. පැටවීම සහ ගොඩබෑම් වාර ගන්න වැඩි වෙනවා. භාණ්ඩ වලට හානි සිදුවීමේ සම්භාවිතාව වැඩි වෙනවා. තේරෙනවද? එහෙනම් මොකද්ද විසඳුම යෝජනාව? ගමනාන්තය දක්වා යොදාගත හැකි වනසේ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් සමග සම්බන්ධ කිරීම. ඒක තමයි වෙන්න ඕනේ. ඒක දුම්රිය දෙපාර්තමේන්තුව කළ හැකියි. ඒ ප්‍රධාන දුම්රිය ස්ථාන සමීපයේ ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරිකයෝ, ප්‍රවාහන නියෝජිතයෝ. ඒගොල්ලොත් එක්ක කන්ටැක්ට් තියන් ඒගොල්ලන්ට පුළුවන් එතකොට ඒ දුම්රිය ස්ථානට ඒ ප්‍රධාන දුම්රිය ළඟාවන අවස්ථාව වන විට අවශ්‍ය ලොරියක් හරි වෑන් රථයක් හරි බට්ටු රථයක් හරි කීපයක් හරි එවන්න පුළුවන්. එහෙනම් කෙලින්ම ආයේ දුම්රිය ස්ථානෙන් ගොඩ බාලා එහි ගබඩාව රඳවන්න ඕනේ නැහැ. කෙලින්ම වාහනේ පටවල එවන්න පුළුවන්. එතකොට ගමනාන්තරෙම එකවර ගියා හා සමාන තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ රට පුරා දුම්රිය මාර්ග පද්ධතියක් ඇති කරන තුරු හොඳම විකල්පය ඒකයි. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි අවශ්‍ය ඕනෑම වේලාවකදී සේවය ලබාගත නොහැකි වීම. අවශ්‍ය ඕනෑම වේලාවකදී සේවය ලැබෙන්නේ නැහැ. ඒකත් ගැටලුවක්නේ. අපි ඉල්ලුවොත් එහෙම රෑ 12ට දුම්රියක් දෙන්න කියලා භාණ්ඩ ප්‍රවාහනය කරන එහෙම දෙන්නේ නැහැ. ඒක ගැටලුවක්. එහෙනම් දුම්රිය දහවණය වන වාර ගන්න වැඩි කරොත් ඒක ටිකක් ෂේප් වෙනවා. දුම්රිය දහවන වාර ගන්න වැඩි කරනවා කියන්නේ අපි තුමු හවස 2 ඉඳන් 4 දක්වා දුම්රිය දහවන වෙන්නෙම නැති අවස්ථා තියෙනවානේ සමහර මාර්ගවල. ඒ මගී දහරි තව අඩු වෙන්නේ. එහෙනම් එතනට තව ගමන් වාරයක් දැම්මොත් අඩු ගානේ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය සේවකයෙකුත් මොකද වෙන්නේ? අපි එහෙනම් දුම්රිය පාවිච්චි කරනවා. ඒ වගේ කරන්න පුළුවන්. ඊළඟට විදුලි සංඥා එන හිටීම දුම්රිය මාර්ග අබලන් වීම ආදී නිසා ප්‍රමාද ඇති වෙනවා. ගොඩක් වෙලාවට දුම්රිය මාර්ග පවා විදුලි සංඥා පද්ධති ස්ථාපිත කරාට තාම ඒවා ප්‍රාථමික පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. නිතරම එන හිටීම ඇති වෙනවා. මොකද වෙන්නේ? දුම්රිය දහවනේ එන හිටිනවා. ප්‍රමා වීම ඇති වෙනවා. ඒ වගේම මාර්ග අබලන් වීම තවමත් මේ සිදු වෙනවා. ඒ නිසා මේ මාර්ග අබලන් වීම අවම කරන්න ෂණික ප්‍රතිකර්ම යොදන්න පුළුවන්. මොනවද යෝජනා? සංඥා පද්ධති වැඩි දියුණු කිරීම. නව තාක්ෂණික ක්‍රම යොදා ගැනීම. දුම්රිය මාර්ග හොඳින් නඩත්තු කිරීම. දුම්රිය මාර්ග නඩත්තු කරන්න හොඳ නිරීක්ෂණ ක්‍රමවේදයක් ඇති කරන්න මීට වඩා. දැන් තාමත් අපි මැනුවල් දැකලා තියෙනවානේ. අර මම දැකලා තියෙනවා සේවකයෝ උදේට යන ගමන් අර තියෙන පොඩි අඬුවක් වගේ ඒකෙන් අර නට් බලන තද වෙලාද කියලා. ඉතින් ඕකට වෙලාවක් යනවනේ. ඒකට පුළුවන් සමහරට පොඩි ඩක්කු තියෙන්නේ. දැකලා තියෙනවනේ. ඒ පොඩි ඩක්කුවක් පාවිච්චි කරලා ඒ ඩක්කුවේ නැගලා යනවා. නැගලා යන ගමන් සමහරට අර කැමරා තාක්ෂණය නැත්නම් නිරීක්ෂණ තාක්ෂණයේ තියෙන අපි දුමු මෙකැනිකල් ඩිවයිස් එකක්. කාර්මික උපකරණයක්. මෙකැනිකල් ඩිවයිස් එකක් අල්ලගෙන යනවා ඩක්කුව යන ගමන්. ඒතර වේගවත් ඉක්මන වැඩේ. ඒ අල්ලගෙන ඒකෙන් සිග්නල් දෙනවා මෙන්න මෙතන නට්ටය බුරුල්ලා කියලා. එන්න ඒ වගේ තාක්ෂණ ක්‍රම යොදා ගැනීමෙන් පුළුවන්කම තියෙනවා මේ මොනවද දුම්රිය මාර්ග හොඳින් මේන්ටේන් කරන්න. ඒ වගේ යෝජනා මගින් පුළුවන් මේ ගැටලු විසඳ ගන්න. දැන් පිට රට මේ ක්‍රම තියෙනවා අපිට කරන්න බැරි කමක් නැහැ නේ. ඊළඟට භාණ්ඩ ප්‍රවාහනයේදී ඒවාට හානි සිදුවීම. භාණ්ඩ ප්‍රවාහනයේදී හානි සිදු වෙනවා. ඒකටත් අපි විසඳුම් දෙන්න ඕනේ. භාණ්ඩ පැටවීම හා බෑම සඳහා නවීන තාක්ෂණික උපකරණ දාගන්න. මේක ගොඩක්ම වෙලාවට වෙන්නේ ඒකනේ. භාණ්ඩ ප්‍රවාහනයේදී කියන්නේ මේක දුම්රිය ගමන් කරද්දී නෙවෙයි පැටවීම ගොඩ බෑම. අර කියන්නේ කීමට
කෙලින්ම ගුඩ් ෂෙඩ් එකේ දැන් බහන වීසි කරනවා කියලා දුම්රිය මැදිරියට. නැත්තම් බඩු දුම්රිය මැදිරියෙන් කෙලින්ම වීසි කරනවා ප්ලැට්ෆෝම් එකට. ඉතින් කැඩන එක අහන්න ඕනේ. එහෙම නැතුව අර පැලට් ජැක්ස් තියෙන මිනිස්ත්‍රයෙන් ක්‍රියාත්මක කර අපි තීර පාටේදී කරේ ඒ පැලට් ජැක්ස් වගේ පොඩි ෆෝක් ලිෆ්ට් වගේ දේවල් පාවිච්චි කරනවා නම් අපූර්වට භාණ්ඩ ආරක්ෂාව සාතික කරන්න පුළුවන්. ඒක කළ හැකි කළ යුතුයිනේ. ඊළඟට භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් අඩුවීම. භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් අඩුවීම. එහෙනම් දුම්රිය මැදිරි නවීකරණය කිරීම හා විවිධ භාණ්ඩවලට ගැලපෙන පරිදි දුම්රිය මැදිරි හඳුන්වා දෙන්නට ඕනේ. තේරෙනවද? දුම්රිය මැදිරි නවීකරණය කරන්න පුළුවන්. දුම්රිය මැදිරි පහසුකම් වැඩි කරනවා. AC දුම්රිය මැදිරි හඳුන්වා දෙනවා. වායු සමන පහසුකම් ලබා දෙනවා. ඒ වගේම අපි දුම් ටීවී නැත්නම් රූපවාහිනී නැරඹීමේ පහසුකම් ඇති කරනවා. ඒ වගේම සෑම දුම්රිය මැදිරියකටම කුඩා ආපන ශාලාවක් පුළුවන් සම්බන්ධ කරන්න. ඒ වගේ ක්‍රම මගීන්ට උපයෝගීතාවයක් ඇති කරන්න පුළුවන් ගමනාන්තයට දුම්රියම යොදා ගන්න. ඊළඟට අර භාණ්ඩ වලට ගැලපෙන පරිදි එක එක භාණ්ඩ වර්ග අනුව යොදාගත හැකි භාණ්ඩ දුම්රිය මැදිරි හඳුන්වා දීමනුත් පුළුවන්කම ලැබෙනවා. පෙරට වඩා අනිවාර්යයෙන් මේ දුම්රිය ප්‍රවාහනයේ තියෙන ගැටලු බැහැර කරගන්න. පැහැදිලිනේ? එතකොට වගේ ගැටලු 4ක් නම් කරාම ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දුන්න හතරට ඒවට යෝජනා 4ක් නම් කරාම ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දුන්න ලකුණු ඔක්කොම 4ක් ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2020 විභාග ප්‍රශ්නය. 3 රෝම ඉලක්කම් 4 යන්න. 3 රෝම ඉලක්කම් 4 යන්න. ගුවන් ප්‍රවාහනයේ ආර්ථිකයට වැදගත් වන ආකාරය පිළිබඳව හේතු දෙකක් දක්වමින් විස්තර කරන්න. ගුවන් ප්‍රවාහනයේ ආර්ථිකයට වැදගත් වන ආකාරය පිළිබඳව හේතු දෙකක් දක්වමින් විස්තර කරන්න. පැහැදිලිනේ? එකක් තමයි දේශීය හා විදේශීය සංචාරක ප්‍රවර්ධනයට ඉවහල් වීම මගින් විදේශ විනිමය උපයීම. අපේ රටේ ආර්ථිකයට විදේශ විනිමය ගලා එන උල්පතක් හා සමානව සේවයක් ලබා ගන්න පුළුවන් ගුවන් ප්‍රවාහනය. දැන් විදේශ රටවල සංචාරකයන් ලංකාවට නැව් මගින් වෙන්න කැමැත්තක් දක්වන්නේ. මොකද ඒගොල්ලෝ නැව් වලින් ඕනතරම් සංචාරය කරලා තියෙනවා. ඒගොල්ලෝ ලැබෙන නිමාඩුව මාසයයි නැත්නම් 2යි. ඒතර නැවෙන් આવුත් ඒ නැවෙන් එනකොටම නිමාඩුව ඉවර වෙනවා. ලංකාව ගත කරන්නේ දිනයි 2යි. කැමති නැහැ. ඒ නිසා ඉක්මනින් මේගොල්ලෝ ලංකාවට එන්න ඕන. වැඩි කාලයක් ලංකාවේ ගත කරනවා. ඒ නිසා ගුවන් ප්‍රවාහනයෙන් ඒ දේ කරනවා. ඊළඟ රට අභ්‍යන්තරයේ පවා ඒගොල්ලන්ට අභ්‍යන්තර ගුවන් සේවය මගින් පැයකින් දෙකකින් නෝර්ලේට යන්න නැත්තම් ඇල්ල ප්‍රදේශයට ගිහිල්ලා විවේකීව ගත කරන්න කැමැත්තක් දක්වනවා. ඒ නිසා ඒ දේශීය හා විදේශීය සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරලා රටේ විනිමය තුලින් ආදායම් උපයද්දවන්න ආර්ථිකයට විශාල තල්ලුවක් දෙන්න පුළුවන් ගුවන් ප්‍රවාහනයට. දෙවැනි එක තමයි විදේශ ආයෝජකයන් ආකර්ෂණය තුලින් ප්‍රාග්ධනයේ රට තුළට ගලා යාම. ගුවන් ප්‍රවාහනයක් නොතිබුණා නම් විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ මෙහෙට. විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් නැත්නම් ව්‍යාපාර හිමිකරුවන්ට මෙහෙට ඇවිල්ලා ව්‍යාපාර ස්ථාන පිහිටුවලා ඒගොල්ලන්ට අනිවාර්යයෙන් තමන්ගේ රටත් එක්ක නිතරම සම්බන්ධකම් තියාගන්න වෙනවා. තේරුණාද? තමන්ගේ රටෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න වෙනවා. නිමි බහන්න ගෙනියන්න වෙනවා. ඒ දේ සදා ගුවන් ප්‍රවාහනය අවශ්‍යයි. ඒක ෂණිකව කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ලංකාවට ආයෝජනය ගේන්නේ නැහැ. එහෙම ගේන්නේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම අපට ලබන්න තිබිච්ච ආදායම් අහිමි වෙලා යනවා. ඊළඟට ප්‍රවාහනයේ තුලින් භාණ්ඩ මිල ස්ථාවර වීම හා හිඟයක් නොපැවතීම. ප්‍රවාහනයේ තුලින් භාණ්ඩ මිල ස්ථාවර වීම හා හිඟයක් නොපැවතීම. තේරුණාද? කියන්නේ දැන් ගුවන් ප්‍රවාහනයේ යොදාගත්තම ඉක්මනට භාණ්ඩ ගෙනියන්න පුළුවන්. තේරුණාද? ඉක්මනට භාණ්ඩ ගෙනියන්න පුළුවන්. එතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙන්නේ නැහැ. වෙළඳ පොලේ භාණ්ඩ හිඟ වුණොත් තමයි මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනකොට අර භාණ්ඩ තියෙන ටික මොකද කරන්නේ? මිල සුස්කාරේ වර සෝඩා බෝතලයක වැඩි කරනවා. අනවශ්‍ය කියන්නේ හදිසි උද්දමන තත්ත්වයක් ඇති වෙනවානේ. නමුත් ගුවන් ප්‍රවාහනය තුලින් ඉක්මනට භාණ්ඩ බෙදා හරින්න පුළුවන් නම් වෙළඳ පොලේ භාණ්ඩ සුලභ වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මිල පාලනය කරන්න පුළුවන්. ඊළඟට ප්‍රවාහන කටයුතු සියල්ලම වේගවත් වෙනවා. සමස්තයක් වශයෙන් ප්‍රවාහන කටයුතු වේගවත් වෙනවා. ගුවන් ප්‍රවාහනය නිසා. තේරුණාද? මොකද ගුවන් ප්‍රවාහනයෙන් පුළුවන් සෙසු ප්‍රවාහන ක්‍රම වලට අවශ්‍ය අපි හිතමු අමතර කොටස් ඒ වගේම උපාංග පවා ඈත ප්‍රදේශවලට ඉක්මනට ගෙන යන්න පුළුවන්. ඒ නිසා සෙසු ප්‍රවාහන කටයුතු වේගවත් වෙනවා. ඊළඟට
බදු ආදායම ඉහළ යාම. ගුවන් ප්‍රවාහනය නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරවල නිෂ්පාදනය කටයුතු පුළුල් වෙනවා. තේරුණාද? රටට සංචාර කර්මාන්තයේ වර්ධනය ඇති වෙනවා. සංචාරකයන් පැමිණීම වැඩිවීම තුළින් සංචාර කර්මාන්තය දියුණු වෙනවා. ඒ නිසා සෑම අංශයකම ව්‍යාපාර කටයුතු ප්‍රසාරණය වුණාම රජයට අය කළ හැකි බදු ආදායම් ප්‍රමාණය ඉහළ ගිහිලා රාජ්‍ය ආදායම වැඩි වෙනවා. ඊළඟට නාස්තිය හා අපතයම් අවම වෙනවා. තේරුණාද? දැන් ගුවන් ප්‍රවාහනයේ තුලින් ඉක්මනින් බහන්න ගෙනන්න පුළුවන්. නැශ්‍ය වීමට පෙර ගෙනන්න පුළුවන්. ඒ නිසා නාස්ති වෙන්නේ අපත යන්නේ. ඒවඩු කරගන්න පුළුවන්. අනිත් එක රැකියා අවස්ථා උදා වීම. ගුවන් ප්‍රවාහනයේ යොදාගත්තම ව්‍යාපාර අවස්ථා ප්‍රසාරණය වෙනවා කියන්නේ ව්‍යාපාර තුල රැකියා අවස්ථා අලුතෙන් ජනනය වෙනවා. ඔය වගේ ප්‍රධාන වාසි කීපයක්ම ආර්ථිකයට උදා වෙනවා. ලකුණු එක බැගින් කරුණු දෙකකට ලකුණු දෙකක්ම දීලා තියෙනවා. ප්‍රශ්නයක කොටසක් නිසා. මේක තනි ප්‍රශ්නයක් වශයෙන් ඇහුවොත් එහෙම අනිවාර්යයෙන්ම කරුණු හතරක් ලියන්න ඕනේ, ලකුණු හතරක් ලැබෙනවා එතකොට. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නට අපි යමු. මේක ඊළඟ කොටස. ලංකාවේ මහා මාර්ග ප්‍රවාහන අංශයේ දැකිය හැකි වර්තමාන ප්‍රවණතා දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. ලංකාවේ මහා මාර්ග ප්‍රවාහන අංශයේ දැකිය හැකි වර්තමාන ප්‍රවණතා. මතකනේ ප්‍රවණතා කියන්නේ පෙරට වඩා වෙනස් වී තවදුරටත් වර්ධනය වෙන තත්ත්වයක්. පළවෙනි එක තමයි රට පුරා අධිවේගී මාර්ග ව්‍යාප්තිය. උදාහරණ සහිතව නිසා උදාහරණයකට ලියන්න ඕනේ. රට පුරා අධිවේගී මාර්ග දැන් ව්‍යාප්ත වෙමින් තියෙනවානේ. ඒක ප්‍රවණතාවක්. ඒක එන්න වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. තේරුණාද? උදාහරණයක් වශයෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය. එච්චර උදාහරණයක්. ගුවන් පාලම් ප්‍රධාන නගරාශ්‍රිතව බිහිවීම. ගුවන් පාලම් ඒ කියන්නේ දුම්රිය මාර්ග සහ මහා මාර්ග එකට ගමන් කරන ස්ථානවල අනිවාර්යයෙන්ම වාහන තදබදයක් ඇති වෙනවානේ. ඒක වැළැක්වෙන්න මොනවද? ගුවන් පාලම්, ෆ්ලයිಓවර්ස් ඉදි කරන. උදාහරණයක් වශයෙන් නුගේගොඩ, දෙහිවල ආරම්භක එක තමයි දෙමරගොඩ. සම්පූර්ණ ට්‍රැෆික් අඩු වුණානේ. ඒ වගේ. තුන්වෙනි එක උමං මාර්ග ප්‍රධාන නගරාශ්‍රිතව බිහිවීම. උමං මාර්ග ප්‍රධාන නගරවල දැන් බිහි වෙනවා. ඒ නිසා මගීන් පාරවල් හරහා ගමන් කිරීම අඩු වෙලා ප්‍රවාහන වාහන දහවනයට තියෙන බාධකයින් වෙලා ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බොරැල්ල. බොරැල්ලේ සෑම මාර්ගයකටම යන්න පුළුවන් වන ආකාරයේ උමං මාර්ගයක් තියෙනවා. ඒ නිසා මගීන්ගෙන් හානියක් නැහැ. ඒ නිසා වාහන දහවනේ කාර්යක්ෂමයි, ප්‍රවාහනේ ක්‍රියාශීලී වෙලා තියෙනවා. මහනුවර තියෙනවා, කළුතර තියෙනවා. මෙතන වැල්ලවත්තේ තියෙනවා. ඊළඟට රටපුරා අතුරු මාර්ග නවීකරණය. රටපුරා අතුරු මාර්ග නවීකරණය වෙනවා. තේරුණාද? ඒ කියන්නේ අතුරු මාර්ග වලට කානු පද්ධතියක් ඇති කරලා අලුතෙන් කාපට් කරලා ඒවා දියුණු කිරීම කරනවා. ඊළඟට ග්‍රාමීය වශයෙන් අතුරු මාර්ග කොන්ක්‍රීට් දමනවා. ග්‍රාමීය මාර්ග වල සියලුම දැන් බොරළු සහිත මාර්ග දවස් දෙක ධාරානිපාත වැස්සක් වැස්සම පාර ඉවරයි. දැන් මේ ප්‍රශ්න නැහැ. කොන්ක්‍රීට් කරලා ඒවා පාවිච්චියට ගන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. ඊළඟට නගරාන්තර බස් සේවාව ව්‍යාප්ත වීම. ඒ කියන්නේ නගර අතර බස් රථ සේවා ක්‍රියාත්මක වෙනවා. අනික බස් නැවතුම්පල පහසුකම් සහිතව සංවර්ධනය. උදාහරණ වශයෙන් මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානය. මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ තුලින් අනිවාර්යෙන් බස් නැවතුම් පහසුකම් වැඩි කරලා තියෙනවා. දුම්රිය ස්ථාන දක්වා ඒකාබද්ධ කරලා තියෙනවා. අනික පරිසර හිතකාමී වාහන භාවිතය. උදාහරණ දෙමුන් හා විදුලි මෝටර රථ. ඒකෙන් පරිසරයට වෙන හානිය අඩු වෙලා තියෙනවා. උදාහරණ සහිත පිළිතුරකට ලකුණු 1 ගානේ ලකුණු 2යි. උදාහරණේ නොමැති නම් ලකුණු භාගය ගන්න ලකුණු 1යි. එනිසා උදාහරණය අවශ්‍යමයි. අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් ප්‍රවාහන ඒකකයට අදාළ විභාග ප්‍රශ්න රාශියක් සාකච්ඡා කරා. විශේෂයෙන් ප්‍රායෝගික අලුත් ප්‍රශ්න ගණනාවක් කතා කරා. විභාගයට අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ ලකුණු දෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙමි. මම හිතනවා දැන් ව්‍යුහගත අභ්‍යාස සම්බන්ධයෙන් ප්‍රවාහන ඒකකයේදී කිසිම ගැටලුවක් නැහැ. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදය තුලින් වාස්තවික අභ්‍යාස ප්‍රවාහන ඒකකයට අදාළ වාස්තවික අභ්‍යාස සාකච්ඡා කරනවා. එහිදී ඔබට ප්‍රවාහනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතුව ඉදිරියේදී විභාගයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙනවා ඇති.